අපි ගිය සුමානේ කළේ Incoterms අපි ඉවර කළා. මම උගන්ට questions වගේකුත් දුන්නා. ඒවා අනිසරේ කරන්නයි කියලා. අද මම යනවා තව අලුත් පාඩමකට. අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකත් Incoterms කොහොම වුණත් ඉස්සර නම් තනිකර question එකක් ආවා. දැන් අලුතෙන් පහුගිය අවුරුදු දෙකේ මම දැක්ක papers වල ගියේ මේ ඊයේ පෙරේදා paper එකේ ගිය දෙවෙනිදා තිබුණ paper එකේ තිබුණේ වෙනස් විදියකට තිබුණේ paper එක මේ හදලා තියෙන්නේ. Incoterms ප්‍රශ්න දෙකක් තුනක් වගේ අනෙක් ප්‍රශ්න මැදට දාලා. right? නැත්තම් සම්පූර්ණ question එකක් නෑ. හැබැයි අන්තිමට බලනකොට Incoterms වල question එකක් තියෙනවා. තැන් වලින්. ලකුණු 15 20ක් විතර වගේ උගන්ට Incoterms වලින් ස්කෝර් කරගන්න පුළුවන්. ඒකම ඔයගොල්ලෝ බැලුවොත් එහෙම පහුගිය පරණ papers බැලුවොත් එහෙම තවත් ඉතාමත්ම මේ සුවිශේෂී දෙයක් ඒරියා එකක් තියෙනවා. හැමදාම question කරන හැමදාම අනිවාර්යයෙන්ම එන ළමයි ට්‍රේඩ් කරන ළමයි හරියට ඒ ගණන් දෙක හදලා තමයි ෂේප් වෙන්න බලන්නේ facility sum එක. ඒ කියන්නේ ආනන අපනයන මූල්‍ය පහසුකම් ව්‍යුහය හදන එක. ඒ ගණන් දෙක ඒ ගාන කරනවා. ඊගාට forex ගාන, foreign exchange ගාන. ඒතර ওই විදිහට තමයි ඔයගන්ට යන්නේ. ඒතර ඒ ගණන් දෙක හදාගත්තොත් ගොඩක් වෙලාට ඒකයි පළවෙනි question එක compulsory shape වෙන්න පුළුවන් exam එකේ. right? Incoterms එක දාගත්තට පස්සේ ගොඩක් වෙලාට shape වෙන්න පුළුවන්. UCP URC එකනොත් අනිවාර්යයෙන්ම එනවා. ඒ questions එක තල්ලු කරගත්තාම ඔයගොල්ලන්ට credit එකයි එහෙම නැත්නම් A එකකට යන්න පුළුවන්. කිසිම ප්‍රශ්න නැත ප්‍රශ්න පහක් තෝරගෙන යන්න පුළුවන්. ඉතින් අද මම කරන්නේ ඔයගොල්ලන්ත් එක්ක තවත් තාමත් ඉම්පෝර්ටන්ට් ඒරියා එකක් import export financing ගැන. ආනයන අපනයන මූලකරණය ගැන. හරි? මේකේ ගණන් තියෙන්නේ ඒකම සමහර වෙලාවට ගානට ලකුණු 15ක් දීලා ලියනේ කැලලෙකුත් වෙනවා තව ලකුණු 5ක. එහෙම නැත්නම් ලකුණු 6ක. ඒ වගේ එනවත් සමහර අවුරුදු වල මම දැකලා තියෙනවා ලියනේ ඒවා දෙකක් දීලා 4 8යි ඊට පස්සේ ගානට 12යි. ඉතින් කොහොමවත් අපි ගාන කරන්න ඉස්සලා ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක අපි ඉගෙන ගන්න ඕනේ. බෑග්ග්‍රවුන්ඩ් එක ඉගෙන ගත්තාම ලේසි අපිට මේ ගණන් ටික කරගෙන යන්න. right? okay. මේක පේනවද ඔයාලට? ඔයගලන්ට පේනවද? ස්ලයිඩ් එක? ස්ලයිඩ් එක පේනවද? පේනවනේ. ආනයන අපනයන මූල්‍ය පහසුකම් ව්‍යුහය නිෂ්පාදන සහ වෙනත් මූල්‍ය විකල්ප වෙළඳ ගනුදෙනු හරහා. right? හරි. දැන් අපි දන්නවා බැංක් එකකට ඇයි කස්ටමර්ස්ලා ගොඩක් එන්නේ? විශේෂයෙන්ම කෝපරේට් කස්ටමර්ස්ලා එන්නේ ඇයි? දැන් ඩිපොසිට්ස් තියන්න නම් ප්‍රශ්නයක් නැහැ. ඇයි කෝපරේට් කස්ටමර්ස්ලා එන්නේ? කියන්න බෑ. ලොකු මිනිස්සු ලොකු ව්‍යාපාරිකයෝ මොකටද බැංකුවට එන්නේ? ඔගොල්ලෝ බැංකු පොලිසිය ලබා දෙන සියලුම පහසුකම් වර්ග ලබා ගැනීම සඳහා ණය ඇතුළුව මොකද පුතේ හරියට තේරුන්නේ නැහැ මට. බැංකු විසින් ලබා දෙන ඔවුන්ට ලබා දෙන පහසුකම් ඒ කියන්නේ ණය ඇතුළුව සියලුම පහසුකම් ලබා ගැනීම සඳහා. very good හරි ආන්සර් එක හරි. බැංකු විසින් ඒගොල්ලන්ට ලබා දෙන ඔක්කොම පහසුකම් මොනවද? ණය මොනවද? ණය තමයි. ඉතින් ණය කිව්වොත් ණයම තමයි. රටත් ණය පුද්ගලයොත් ණය. පුද්ගලයන්ගේ පැත්තෙන් ගත්තත් ණය ඕනේ, රටක් පැත්තෙන් ගත්තත් ඒත් ණය ඕනේ. ණය. ඒතර ණය ගන්නම තමයි මේගොල්ලෝ එන්නේ. right? ඒ කියන්නේ credit facilities ගන්න තමයි එන්නේ. එතකොට මේ credit facilities ගන්නකොට දැන් trade finance වල facilities වෙනම තියෙනවා. trade finance වල වෙනම facilities තියෙනවා. අන්තර්
මේ ජාත්‍යන්තර මේ වෙළඳ කටයුතු වලදී වෙනම ෆැසිලිටිස් තියෙනවා. ඒ කියන්නේ මොනවද කියන්න බන්න ඔයගලන්ට සාමාන්‍යයෙන් මේගොල්ලෝ ඇවිල්ලා ඉල්ලන ෆැසිලිටිස් මොනවද කියලා? මොන වගේ ෆැසිලිටිස් ඉල්ලන්නේ? හිතලා බලන්න. මොන වගේ ෆැසිලිටිස් ඉල්ලන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා? මේක සාකච්ඡා ප්‍රශ්නෙන් අරන් යන් අපි. පන්තියක් වගේ නේ. ඈ? LC පහසුකම්. LC පහසුකම් very good. LC පහසුකම්. තව වෙන මොනවද ඉල්ලන්නේ? මේ trade finance customers ලා. import export customers ලා අපෙන් තව මොනවද ඉල්ලන්නේ? ඇසුරුම් ණය. Very good. ඇසුරුම් ණය. taking credit. Very good. තව කියන්න බලන්න. තමන ඉල්ලන්නේ. තව හැම තිස්සෙම ඉල්ලන එකක් තියෙනවා. මොකද? විවිධ ආනයන අපනයන ණය. විවිධ ආනයන අපනයන ණය. ඔය බිල් සෙටල් කරන්න සල්ලි ඕන. ඒක මේ වගේ අපි හිතමු තව ගොඩක් කියන්න පුළුවන්. මේ බිල්පත් ගනුදෙනු කිරීම. බිල්පත් ගනුදෙනු කිරීමේ පහසුකම්. කිරීමේ පහසුකම්. බිල්පත් ගනුදෙනු කිරීමේ පහසුකම්. right? එතකොට තව ඉල්ලනවා ඇවිල්ලා අපෙන් ඉල්ලනවා shipping guarantee facilities. Shipping guarantee facilities. නාවක අපකර. නාවක අපකර. shipping guarantees. okay? මේ වගේ ඕන තරම් අපිට ඇවිල්ලා ඒගොල්ලෝ ඉල්ලයි. ණයම තමයි ඉල්ලන්නේ. එතකොට ඒ ඉල්ලනකොට දැන් කෙනෙක් කියලා අපිට කියනවා මම මට මෙහෙම මම ඉම්පෝට් කරනවා මම ඒක වෙනත් එක්ස්පෝට් කරනවා මට මේ ණය ඕනයි කියලා. ඉල්ලුව ගමන් දාන් ගාලා දෙනවද? ඉල්ලුව ගමන් ටක් ගාලා දෙනවද මේ එන්න අර දන්සල වගේ එළිය ඉඳන් කොඩියක් වන්නලා එන්න ණය ගන්න කියලා ණය අරගෙන මිනිස්සුන්ට ණය දෙනවද? එහෙම දුන්නොත් බැංකුව වහන්න වෙනවා. හරි? කොහොමද අපි මොනවද අපි කරන්නේ? එහෙම ණය ගන්න ආවට පස්සේ දෙන්නේ නැහැ. අපි යාගෙන් මේ ගැන හාරලා අවසලා බලනවා කොහොමද මොකටද මේක ඕනේ කියන එක. හරිද? ඒ වගේ අපි මේ ණය ගන්න කවුරු ආවොත් එහෙම පාරිභෝගිකයන්ගෙන් අපිට ලබා ගන්න වෙනවා විවිධ වර්ග තොරතුරු. ඒතර මූලික වශයෙන් අහන්න ඕන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඔබ විකුණන්නේ කොහොමද? What do you sell? ඔබ විකුණන්නේ කොහොමද? and ඒ නිෂ්පාදනය කිරීමට සම්බන්ධ වෙන්නේ කොහොමද? මොනවද අමුද්‍රව්‍ය? ඒ විකුණන එක හදන්න නිෂ්පාදනය කරන්න මොනවද සම්බන්ධ වෙන්නේ මොකක්ද? right? ඒ අමුද්‍රව්‍ය ඔබ කාගෙන්ද මිලදී ගන්නෙ? කාගෙන්ද මිලදී ගන්නෙ? ඊගොඩ ඔබගේ අවසාන ඔයා ඒකෙන් හදන අපේ සපත්තු හරි ඇඟලුම් හරි ඒවා කාටද විකුණන්නේ? කාටද විකුණන්නේ? මොන කොන්දේසි මතද? අපි පේමන්ට් මෙතඩ් හතරක් ඉගෙන ගත්තා. ඒ පේමන්ට් මෙතඩ් හතරෙන් මොන කොන්දේසි මතද? right? ඊගාවට ඔච්චර විතර නෙමෙයි තව අපිට අහන්න පුළුවන්. කවුද ඔයාගේ සැපයුම් කරුවෝ? කොහෙන්ද මේ අමුද්‍රව්‍ය ගේන්නේ? ඉන්දියාවෙන්ද? එහෙම නැත්නම්
චීනෙන්ද තායිවානයෙන්ද එතකොට ඔයා ගේන්නේ මොන විදියටද ඕපන් account ගේනවද එහෙම නැත්නම් advance payment දෙන්න ඕනද එහෙම නැත්නම් LC ද එහෙම නැත්නම් collection ද right එතකොට එයාගොල්ලෝ ඔයාලට ගෙවන්න යම්කිසි ණය කාලයක් දීලා තියෙනවද එහෙම නැත්නම් immediately ගෙවන්න ඕනද ඔය ඔක්කොම ප්‍රශ්න අපි කස්ටමර්ගෙන් අහන්න ඕන අහලා දැනගන්න ඕන හරිද ඒකම අපි බලන්න ඕන අපේ පාරිභෝගිකයාගේ නිෂ්පාදන චක්‍රය මොකද්ද ට්‍රේඩ් සයිකල් එක නිෂ්පාදන චක්‍රය ට්‍රේඩ් සයිකල් එක කුමක්ද රයිට් ඊගාවට මේ අපි දැන් නිෂ්පාදනය කරන එක කවුද අවසානට ගන්නෙ ගැලුම් කරු කවුද කොහෙද ඉන්නේ ඉතාලියේද අපි තායිලන්තෙන් තායිවානෙන් චීනෙන් එතකොට ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගෙනල්ලා අපි මේ එකෝ බෑග්ස් ලේඩීස් හෑන්ඩ් බෑග්ස් හදනවා ඒ ලේඩීස් හෑන්ඩ් බෑග්ස් අපි විකුණනවා ඉතාලියට ඒතර කවුද මගේ ගැනුම්කාරයා ඉතාලිය ඒතර එයා මේක ගන්නෙ මොන ක්‍රමයකටද PA ද DP ද ඕපන් account ද advance payment මට දෙනවද ඒ ඔක්කොම අපි කතා කරලා දැනගන්න ඕන. එහෙම නැත්නම් අපි ණයක් දෙන්නේ නැහැ. right? ඕක හැබැයි ඔච්චර නෙමෙයි තව ගොඩාක් තියෙනවා. නමුත් මම කිටියෙන් කිව්ව අඩුම ගන්න ඔය ටිකවත් දැනගන්න ඕන. ඊගාවට දැන් මේ දෙන ණයත් අපිට වර්ග තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි short term right short term කියන්නේ කෙටි කාලීන ඒවා කෙටි කාලීන කියන්නේ less than 2 years right අනිත් එක තමයි medium term මධ්‍යකාලීන මුල්‍ය right මේක ඇවිල්ලා 2 to 5 years medium term right ඊගොල්ල long term over 5 years right ඔය විදිහට තමයි අපි නම් ගන්නේ දැන් මෙතෙන්දී තමත් වැදගත් දෙයක් තමයි මේ ට්‍රේඩ් ෆයිනෑන්ස් ණය 99.5%ක්ම ට්‍රේඩ් ෆයිනෑන්ස් වල ණය ෂෝට් ටර්ම් තමයි අපි තියෙන්නේ මීඩියම් ටර්ම් ලොන්ග් ටර්ම් හරි අඩුයි right ඔයගොල්ලෝ දන්නා ෂෝට් ටර්ම් ණයක් කියන්න බෑ ෂෝට් ටර්ම් ණයක් ඔයගොල්ලෝ දන්නා බැංකුවේ දෙන කෙටි කාලීන ණයක් මොනවාද ඔයගොල්ලෝ ට්‍රේඩ් වෙන්න ඕනේ නැහැ ඕනම එකක් මොනවා ගැනද working capital මට ඇහුන්නේ නැහැ පුතේ ඒක න ะ මොකද sir working capital වලට දෙන්නේ working capital වලට දෙන්න පුළුවන් sir RIL R revolving import loan RIL sir revolving import loan very good වෙන්නේ හරි ඒ ඔක්කොම කෙටි කාලීන ඒවා මොකද දන්නවද ඒකට හේතුව අපේ LC එකක් ඇරියොත් ඒ LC එක අරින්නේ maximum 90 days එකම අපි බඩු ආව නම් 90 days වලින් ඊට පස්සේ අපි ඒක සෙටල් කරන්න වෙනවා මාස 5කින් 6කින් සෙටල් වෙනවා කොහොමද අවුරුදු දෙකක් යන්නේ නැහැ හරිද අනිත් එක තමයි කලෙක්ෂන් එක ගන්න කලෙක්ෂන් එකක් වුණත් අපිට එග්‍රීමන්ට් එකක් ගහලා
අවුරුදු දෙකකින් තුනකින් බඩු ගන්න බෑනේ මොකද මේ පාරිභෝගික භාණ්ඩවල මිල වෙනස් වෙනවා උච්චාවශ්‍ය වෙනවා ඒකින්ද ඔක්කොම ෂෝට් ටර්ම් තමයි එන්නේ ඔයගොල්ලෝ දන්න මධ්‍ය කාලීන මීඩියම් ටර්ම් ණය මොනවාද බැංකු වලින් දෙන personal loan sir මොනවාද පුතේ personal loan personal loans very good තව එකක් තව කම්බාද තව එකක් දෙන්න පුළුවන් leasing Huh? leasing leasing Leas- පහසුකම් leasing very good තව vehicle loans උත් ඒ වගේ නේ right දිගු කාලීන ඒවා housing loan. housing Housing. loan yes sir. very good දැන් ඔයාලට අයිඩියා එකක් ආවනේ මොනවද කියලා හරි දැන් අපි බලමු වෙළඳ චක්‍රය පිළිබඳ සංකල්පය වෙළඳ චක්‍රය පිළිබඳ සංකල්පය මෙන්න මේක ඉතාමත් වැදගත් අපි කාට හරි ණය දෙන්න ඉස්සෙල්ලා අපි යාගේ ට්‍රේඩ් සයිකල් එක බලන්න ඕන වෙළඳ චක්‍රය බලන්න ඕන ට්‍රේඩ් සයිකල් එක ගැන අපි පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා දැන් සාමාන්‍යයෙන් හැම ව්‍යාපාරයකටම working capital එකක් අවශ්‍යයි කාර්ක ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා ඒ වගේම ඒ කාර්ක ප්‍රාග්ධනය අවශ්‍ය වෙන්නේ මොකටද ව්‍යාපාරික එදිනෙදා කටයුතු වලට අපි මුදල් යොදවන්න ඕන ඒකම වැටුප් දෙන්න ඕන ද්‍රව්‍ය මිලදී ගන්න ඕන මේ වගේ දේවල්ට කාර්ක ප්‍රාග්ධනයක් අවශ්‍යයි සාමාන්‍ය ව්‍යාපාරික කාර්ක ප්‍රාග්ධනයක් සපයන්නේ එහෙම එක්කෝ ව්‍යාපාරයේ අයිතිකරුවෝ එහෙම නැත්නම් කොටස් හිමියෝ එහෙම නැත්නම් අපි බැංකු වලින් ඒ කාර්ක ප්‍රාග්ධනය working capital සඳහා පහසුකමක් ඉල්ලනවා right කාර්ක ප්‍රාග්ධනය මූල්‍ය වෙළඳ චක්‍රයේ සැපයුම් දාමේ ආරම්භයේ ඉඳන් අවසාන දක්වා අපි කියනවා මේ ට්‍රේඩ් සයිකල් එකක් කියලා. දැන් මම මේ උදාහරණයක් මම ඇඳලා පෙන්නන්නම්. මෙන්න මෙතන ඉන්නවා මිනිස්සේ ABC company. ABCN company. Right? දැන් මේ චක්‍රය අදින්නම දිගට ABC company මෙතන. මේක තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මෙයා නිෂ්පාදනය කරනවා ladies handbags. ladies handbags නිෂ්පාදනය කරනවා. ladies handbags නිෂ්පාදනය කරලා යා එක එක්ස්පෝර්ට් කරනවා ඉතාලියට. එක්ස්පෝර්ට් කරනවා ඉතාලියට. right? එතකොට මේ ladies handbags හදන්න අපිට ඕන රෙක්සින් ඕන තව ලෙදර් ඕන සමහරකට ආටිෆිෂල් ලෙදර් සමහරකට ජෙනුයින් ලෙදර් ඔය ඔක්කොම අපිට අවශ්‍යයි. එතන මේ අමුද්‍රව්‍ය අපි ලබා ගන්නවා මේ අමුද්‍රව්‍ය අපි ලබා ගන්නවා PQR company in China. PQR company in China. ඒගොල්ලන්ගේ අමුද්‍රව්‍ය ගන්න. එතකොට අපේ LCA කරලා මේ අමුද්‍රව්‍ය වෙන්න අපිට මෙතන යනවා 1 month විතර යනවා. මේ shipment එකට සුමාන දෙයක් අලින් අරින්න ඕන LCA එක. ඊට පස්සේ shipment එකේ නම් තව සුමාන දෙයක් එනවා ලංකාවට එන්න. ඔක්කොම බැලුවම 1 month යනවා. මේ documents ටික ආවා. documents ටික ආවම මේ භාණ්ඩ මේ අමුද්‍රව්‍ය අරගෙන මෙයා මේ bags නිෂ්පාදනය කරනවා. bags නිෂ්පාදනය කරන්න මෙයා කරනවා තව 1 month. තව 1 month යනවා මෙයාට bags නිෂ්පාදනය කරනවා. මේ bag නිෂ්පාදනය කරලා මෙයා මෙතනින් එක්ස්පෝර්ට් කරනවා. bags export කරලා මාසයකට නිෂ්පාදනය කරලා එක්ස්පෝර්ට් කරන්නේ
D8 term shall 60 days D8 term shall 60 days D8 term. Again, 60 days. 60 days can be better. Now, 2 months. I think the payment again. The bank. It is the payment again. Then make a trade cycle like a witcher. අපි අමුද්‍රව්‍ය ඉම්පෝට් කරපු දවසේ මේ ඕඩර් කරපු දවසේ ඉඳන් අපිට පේමන්ට් එක ලැබෙනකම් මේක තමයි එකම චක්‍රය කියන්නේ. එහෙනම් මේකේ වෙළඳ චක්‍රය කොච්චර එනවද? ට්‍රේඩ් සයිකල් එක. මාස කීයද? කීයද? 2 months. 2 months. 2 months නෙමෙයි. දෙකද කිව්වේ? මාස 4යි. මාස 4ක්. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර තමයි අපි කියන්නේ ට්‍රේඩ් සයිකල් එක කියලා. මේක තමයි ට්‍රේඩ් සයිකල් එක. ඒ ට්‍රේඩ් සයිකල්. හරි? right. ජාත්‍යන්තර වෙළඳාමේදී මේ වෙළඳ චක්‍රය දේශීය වෙළඳාමට වඩා ටිකක් දිගයි. දේශීය වෙළඳාම වගේ නෙමෙයි මේක එක රටක තරම් රටට එන්නත් බෑ. right? කොහොම වුණත් දින 180ට වඩා බොහෝ දුරට අඩුයි. දින 180ට වඩා බොහෝ දුරට අඩුයි. හරි? හරි. තවත් අපි concept එකක් අපි ඉගෙන ගන්න ඕන post shipment සහ pre shipment. Pre-shipment. Post-shipment, pre-shipment. Right? Post-shipment කියන්නේ භාණ්ඩ ඒකට අපි කියන්නේ පසු නැවගත කිරීම කියලා. පසු නැවගත කිරීම කියන්නේ භාණ්ඩ යැවීම සහ ගෙවීම ලැබීම අතර අපනයනකවට අවශ්‍ය මුදල් පාසුකම්. භාණ්ඩ යැවීම සහ ගෙවීම ලැබීම අතර අපනයනකවට අවශ්‍ය මුදල් පහසුකම්. ඒක තමයි අපිට අපි කියන්නේ post shipment කියලා. දැන් මෙතන shipment එක කරන්නේ කොතෙන්දද? ඒක. මෙතන තමයි shipment එක කරන්නේ. right? මෙතන තමයි shipment එක කරන්නේ. export shipment එක මෙතන කරන්නේ. එතන මේ භාණ්ඩය යවුවට පස්සේ කොච්චර කාලයක් යනවද අපිට බඩු සල්ලි එන්නේ? කොච්චර කාලයක් යනවද සල්ලි එන්නේ? මාස දෙකයි. මෙන්න මේක තමයි අපි කියන්නේ මෙන්න මෙතෙන් අපි කියන post shipment කියලා. පසු නැවත කිරීම. මේක post shipment. right? මාස දෙකක් බලන් ඉන්න ඕන මෙයට එනකම්. නමුත් එතෙන්ට වෙනකන් මේ ඔක්කොම ටික අපි කියනවා pre-shipment. මේක pre-shipment facility. අරක post shipment facility. පසු නැවත කිරීම, පූර්ව නැවත කිරීම. පැහැදිලි නේද? තව concept එකක් අපි දැනගන්න ඕන. with recourse and without recourse. උපයෝජනීය සහිත සහ උපයෝජනීය රහිත. උපයෝජනීය සහිත සහ උපයෝජනීය
රහිත. දැන් මෙතෙන්දී අපිට වැදගත් වෙන දෙයක් තමයි දැන් අපි මූල්‍ය ආධාර දෙනවා නම් ඒ මුදල් ආපසු ගෙවන්න අපනයන කරු නීත්‍යානුකූලව වක්කියන්න ඕන. අපනයන කරු නීත්‍යානුකූලව වක්කියන්න ඕන. ඒක අපි කියනවා උපයෝජනය සහිත මූල්‍ය කරණයක් කියලා. උපයෝජනය සහිත මූල්‍ය කරණයක් කියලා අපි කියනවා. with recourse කියන්නේ අපි කාටරි ණය දෙනවා නම් ඒ ණය ආපහු ගෙවන්න ඕන. ඒ ගෙවන්න අපි ණය ගත්ත කෙනා බැඳලා ඉන්න ඕන. එහෙනම් අපි ඒකට අපේකුත් තියාගන්නවා. නෝනේ අපේකුත් තියාගන්නවා. මාර්ජින් එකකුත් තියාගන්න තමයි අපි ඒක දෙන්නේ. එහෙම නැත්නම් ඉඩමක්වත් තියාගන්නවා. ඒක තියාගෙන තමයි අපි ඒක දෙන්නේ. සමහර තවත් සමහර ඒවා දෙනවා without recourse. උපයෝජනයේ රහිත. උපයෝජනයේ රහිත ඒවා වෙනම වෙනවා. සමහර වෙලාවට අපි බිල් ඩිස්කවුන්ටිං වගේ කරනවා බිල් නෙගෝෂියේෂන්ස් වලදී එහෙම ප්‍රයෝජනයක් නැහැ. ප්‍රයෝජන රහිතව තමයි අපි කරන්නේ. ප්‍රශ්නයක් තියෙනවා මගෙන් අහන්න ප්‍රශ්න. දැන් බලන්න අපිට යන කරුවන්ට ලබා ගන්න පුළුවන් කෙටි කාලීන පහසුකම් වර්ග මොනවද කියලා. කියවන්න බලන්න. මම නදී දෙකක් දෙන්න. අතද හොඳයි. අපිට යන කරුවන්ට ලබා ගන්න පුළුවන් කෙටි කාලීන පහසුකම් බැංක් වලින්. right? එතින්දී ඉතාමත් මත මේ කැල්ලත් එනවා මම දැකලා තියෙනවා පාස් පේපර්ස් වල සමහරලාට ඇවිල්ලා තියෙනවා. අපිට යන කරුවන්ට ලබාගත හැකි කෙටි කාලීන පහසුකම් වර්ග 5ක් නම් කරන්නයි කියලා. right? එතකොට මේ එකක් තමයි ණය සහ අයිරා. ණය සහ අයිරා එක අපි දන්නවා overdrafts and loans. loans and overdrafts අපි දන්නවා. ඊගාවට අපිට යන කරුවන්ගේ ණය රක්ෂණ ඔප්පුවකට හිරිය ලබාගත් ණය හෝ අයිරා. අපි කියනවා ඔකට මේ ස්ලෙසික් ගැරන්ටියක්. ශ්‍රී ලංකා එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් ඉන්ෂුරන්ස් කෝපරේෂන් ස්ලෙසික් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව. ඒකෙන් නිකුත් කරන ණය ඔප්පු වලට එරෙහිව ලබා ගන්න ණය හෝ අයිරා. හරි? අපි මම ඒ ගැන වෙනම පාඩමක් පස්සේ සුමාන ගානකින් අපි කරනවා මේ ශ්‍රී ලංකා එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක ගැන. ඒතර එතින්දී මම උගන්ට විස්තරව දැනගන්න පුළුවන්. නමුත් දැනට අපි දැනගන්න ඕන මේකේ පොඩි සිකියුරිටි එකක් තියෙනවා. ඊගාට එක එක බැංකුවල විශේෂ අපනයන මූල්‍ය යෝජනා ක්‍රම තියෙනවා. එක එක ණය වර්ග තියෙනවා. ඊගාට සලේකන රැස් කිරීමේ බිල්පත් වට්ටම් කරනවා. මේක සංලේඛන මෙය සලේකන රැස් කිරීමේ බිල්පත් වට්ටම් කිරීම. ඊළඟ බිල් අත්තිකාරම් බිල් ඩිස්කවුන්ටිං බිල් ඇඩ්වාන්ස් ඒ වගේ දේවල්. ප්‍රතිග්‍රහණ ණය acceptance loans විනිමය බිල්පත ප්‍රතිග්‍රහණය කරන්න ණයක්. ඊගාට සලේකන ණයවර යටතේ ලබාගත් බිල්පත් ගනුදෙනු කිරීම negotiations. right? negotiation කියන්නේ මොකක්ද කියලා මම කිව්වා අපි කියලා තියෙනවා article 2 එකේ තියෙනවා වටිනාකම ලබා දීම immediately. ඊගාට රතු වගන්ති ණයවර ලිපි red clause LCs. ඊගාට ඇසුරුම් ණය banking credit. right? මේ වගේ කෙටි කාලීන ණය වර්ග තියෙනවා. ජාත්‍යන්තර වාණිජ්‍ය පාසුකම් ලබා දීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි පොදු කරුණක් තමයි බැංකුවේ ප්‍රතිපත්ති පාලනය සහ විනිමය පාලනය. හැම බැංකුවකටම තියෙනවා බැංකුවේ ප්‍රතිපත්ති පාලනය.
ඒ ප්‍රතිපත්ති පාලනයට අනුව තමයි ඒගොල්ලෝ ණය දෙන්න ඕනේ. ඒක විනිමය පාලනය. දැන් මේ දවස්වල ඉම්පෝර්ට්ස් රෙස්ට්‍රික්ට් කරලා තියෙන්නේ. සම්බාධක පනවලා තියෙන්නේ. එතකොට ඒ පාලනය තියෙනවා. ඊගාට මහා බැංකුවේ නීති රීති තියෙනවා විනිමය පාලන අංශය. ආනයන අපනයන පාලකගේ නීති තියෙනවා. ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කන්ට්‍රෝල් එකේ. ආනයන අපනයන පාලකගේ තියෙනවා. අදාළ වෙදත් බලධාරීන්ගේ නීති රීති. BOI එක තියෙනවා නම් BOI නීති රීති තියෙනවා නම් ඒවා ඉන්කම් ටැක්ස් වලින් තියෙනවා නම් ඉන්කම් ටැක්ස් වලට ටැක්ස් කන්සෙෂන්ස් තියෙනවා තියෙනවා. අන්න ඒ වගේ ඒ නීති රීති මේවට බලපානවා. එතකොට ගණදුන කරුගේ ගැනත් අපි හොයන්න ඕන. මගේ කස්ටමර් මගේ ගණදුන කරුගේ මූල්‍ය තරාතිරම ඒක විශ්වසනීයත්වය ගණදුන කරුට ණය ගැනීමේ හැකියාව මෙන්න මේක හරි වැදගත්. ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මම මේ දවස්වල පුඩි ප්‍රොපෝසල් එකක් ලියනවා මට එතින්දිත් ආපු එකක් තමයි කස්ටමර් කෙනෙක් ඒක මට ඉතින් කියනවා මට ඒක කියනවා අනිත් මට මේක ලියලා දෙන්න මිලියන 160ක්ද කොහෙද මිලියන 160ක ලෝන් එකක් ගන්න මිලියන 160ක ලෝන් එකක් ගන්න බැංකුවේ කියන. යා කියනවා ප්‍රශ්නයක් නැහැ මගේ ඉඩකඩම් තියෙනවා මගේ එස්ටේට් තියෙනවා මම ඒවා තියන්නම් බැංකුවට. එහෙම අපි බැංකුවෙන් ලෝන් දෙන්නේ නැහැ. මගේ ගේ උගස් තියන්න. ඉන්නගේ බය වෙනතු මට බේර ගන්න පුළුවන්. මම නම් බැංකුවට ගන්නේ නැහැ. ඇයි? අර මිනිහා ගෙවුවේ නැත්නම් ඒ මිනිහාගේ පවුලත් එක්කම මහපාරේ. අපිට බැංකුව වලට ඕනේ නැහැ මේ මිනිසුන්ගේ මහපාරට ඇදලා දාන්න. අපි බලන්නේ මේක workable මේකේ feasibility එකක් තියෙනවද? මේ feasibility මේ එහෙම නැත්නම් viable project එකක්ද මෙයා කරන්න යන්නේ. මෙයාට මේකෙන් සල්ලි හොයන්න පුළුවන්ද? ඒ සල්ලි වලින් අපේ ලෝන් එක ගෙවන්න පුළුවන්ද? අපි ඒවා හොයන්න යනවා. ගණදුන කරගේ මූල්‍ය තරාතිරම විශ්වසනීයත්වය ණය ගැනීම හැකියාව යට රයිට් ඒක බැරිලාවත් මගේ ගණදුන කාර්යයට මේ අප්සෙට් කරොත් මොකද එතකොට ඒත් අපි දෙන්නේ නැහනේ රයිට් ඊගානේ ව්‍යාපාරික ව්‍යාපාරයේ ස්වභාවය පළපුරුද්ද පසුගිය වාර්තාව එයාගේ පළපුරුද්ද බලනවා අපි යාට බිස්නස් එකක් කරන්න පුළුවන් කියලා නැතුව මේ ඩිපොසිට් තියලා එහෙම නැත්නම් අපේට යෝසර්වල් තියෙන ලෝන් අරගෙන ලෝන් දෙන්නේ නැහැ අපි. හරි? අපි බලන්නේ මෙයාට මේ ලෝන් එකෙන්ම මෙයාට ගොඩ දාගන්න ඒක ගෙවන්න වෙන්නේ එයා ඒක අය මොනවාරි අරමුණකට යොදලා ඒකේ සල්ලි උපද්දලා තමයි එයා ගෙවන්න ඕනේ. ආපසු ගෙවීම හරි වැදගත්. කොහොමද මේ ආපෝ රීපේමන්ට් එක? රයිට්? ව්‍යාපාරික කටයුතු ඉටු කිරීමේ හැකියාව, භාණ්ඩවල ස්වභාවය, රයිට්? වෙළඳපොළ කොහොමද ගබඩා කිරීම, ගෙවීමේ ක්‍රම, මිලපද, රයිට්? බදු ලාභදායීතාවය ඔය ඔක්කොම අපි එතෙන්දී බලමු. ආපෝ ගෙවීමේ හැකියාව. ඊකට බලමු දැන් අපි දැන් බැංකුවට අර මිනිස්සු ඇවිල්ලා දැන් ඔන්න ලෝන් එකක් ඉල්ලනවා. මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වල. එතකොට අපි ගොඩක් වෙලාවට අපිට සොරකමක් තියාගන්න ඕන. සිකියුරිටි එකක් ඕන සිකියුරිටි නැත්නම් අපි දෙන්නේ නැහැ. ඉතින් බාණ්ඩ සොරකමක් ලෙස තබා ගන්න ක්‍රම තුනක් තියෙනවා. රයිට්? සොරකමක් ලෙස බාණ්ඩ ලබා ගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි උගස. හරි? මොකද මේ උගස දෙවෙනි එක කැපකොට බැඳීම එහෙම කියන හයිපොතෙකේෂන් තුන ඔඩපන ණය right ඉස්සරහම බලමු අපි pledge එක මේ උගස mortgage උගස මේ සාමාන්‍යයෙන් උගස international trade operations වලදී මම නම් හොඳ
සුරකුමල් ලෙස ගණන් ගන්නේ නැහැ. මේගොල්ලෝ මේ මොනවද මේ උගස් තියන්නේ අපිට? ගෙවල් දොරවල් නෙමෙයි. උගස් තියන්නේ භාණ්ඩ. භාණ්ඩ තමයි උගස් තියන්නේ. අපි හිතමු මෙයා ඉල්ලනවා ලෝන් එකක් රයිට් මේ බිල සෙටල් කරන්න. එයා කියනවා මේ ආපු භාණ්ඩ ටික ඔක්කොම මේ මෙතන මේ එක්ස්පෝර්ට් කරනකොට මේ ඉම්පෝර්ට් කරලා මෙතෙන් දාපු මේ භාණ්ඩ ටික ඔක්කොම මේ ගුඩ්ස් ටික මගේ වෙයාහවුස් එකේ තියෙනවා. මම ඒක තියාගෙන ඉන්නවා. ඒක මම බ්ලොක් කරලා තියන් ඉන්නවා. හරි. මම එහෙම තියාගෙන හිටියොත් මේක මට උගස් කළොත් බැංකුවට මේ භාණ්ඩ ටික මේ අමුද්‍රව්‍ය ටික බැංකුවට උගස් කළොත් ඒතර බැංකුව දැන් අපි උගසක් කිව්වට පස්සේ ඒක බේර ගන්නකන් කාටද අයිතිය තියෙන්නේ? කාටද අයිතිය තියෙන්නේ? උගස බේර ගන්නකන් භාණ්ඩ වල අයිතිය බැංකුවට තියෙන්නේ. බැංකුවට තමයි සුරක්ෂිතතාවය තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. දැන් ඔන්න බලන්න අපි අපේ ගම් වල අපි සමහරලාට සමහර මම පෞද්ගලිකව දන්න දේවල් සමහර ළමයින්ට ඉගෙන ගන්න කැම්පස් යන්න සිලෙක්ට් වුණාම අනේ අර තාත්තට ආදායම තියෙන එකම කුඹුර එයා උගස් තියෙනවා මුදලාලට ගමේ මුදලාට උගස් තියෙනවා. ඒතර එයාට ආදායම ලැබෙන්නේ ඒකේ. නමුත් දැන් එයා උගස් තියෙනවා. ඉතින් අර ළමයා ඉගෙනගෙන රස්සාවක් කරලා අරක බේරලා දුන්නේ නැත්නම් තාත්තට සල්ලියකුත් නැහැ. ඒක බේර ගන්න. එතකන් කවුද ඒ කුඹුර වගා කරන්නේ? අර මුදලාලි. අපි ඔය වගේම පොල්වත්තක් කියලා, පොල්ලිඩමක් කියලා ඒක පොල්ටේ කඩාගන්නේ මුදලාලි. මොකද සල්ලි දුන්න මිනිහට තමයි උගසක බැඳීම තියෙන්නේ. එතකොට අර මේ immovable property කියන්නේ චලනය වෙන්නේ නැති property එකක්. ඉඩමක් ගෙයක් දොරක් වගේ ඒවා ෆික්ස් ඒවා. නමුත් භාණ්ඩ කියන එක ස්ථානයකින් තව ස්ථානයකට භාණ්ඩ යන්න ඕන. භාණ්ඩ කියන එක එක ස්ථානයකින් තව ස්ථානයකට යන්න ඕන. යනවා නම් අපිට මේ උගස් තිබ්බ භාණ්ඩ ටික අපි බදාගෙන කරලා තියන්න අත තියන්න එන්න එපා. මේ භාණ්ඩ ටික මේක මගේ. ඒතර මේ අමුද්‍රව්‍ය ටික මෙතන මම හිර කරගත්තොත් මේ මිනිහා කොහොමද නිෂ්පාදනය කරන්නේ? නිෂ්පාදනය කරන්න බෑ. ඒ නිෂ්පාදනය සඳහා මේක අවශ්‍යයි. අමුද්‍රව්‍ය ටික අවශ්‍යයි. ඉතින් එහෙමනම් අපිට මේක මෙයාට රිලීස් කරන්න වෙනවා. එහෙම රිලීස් කළොත් right රිලීස් කළොත් මේ කියන්නේ භාණ්ඩ වල ස්වභාවය අනුව භාණ්ඩ සංක්‍රාන්තිකයි. ට්‍රාන්සිට් වෙනවා. එතකොට මේ සංක්‍රාන්තික මෙතෙන් තව තැනකට යන්න ඕන. දැන් එහෙමනම් මේක හොඳ සුළුකමක් නෙමෙයි. මේක මෙයාගේ අතට ගියාට පස්සේ යාට අග්ගාලා ඒක බට් එක හදලා විකුණලා සල්ලි නොගෙවෙන්නත් පුළුවන්. right ඉතින් ඒකින්ද මේ උගස එච්චර හොඳ සුළුකමක් නෙමෙයි. අනික උගසක් ගන්න ගියාම තව එකක් තියෙනවා. මොනවද? උගසක් සඳහා අවශ්‍ය නෛතික පිරිවැය. මේ මොගේජ් බොන්ඩ් එකක් හදන්න එපා. මොගේජ් බොන්ඩ් එක ප්‍රිපෙයාර් කරලා ස්ටෑම්ප් ඩියුටි ගහන්න එපා. ඔයගොල්ලෝ දන්නවනේ ගියක් දොරක් උගස් කරනකොට උගස් ඔප්පුවක් හදලා උගස් ඔප්පුවට ස්ටෑම්ප් ඩියුටි ගහලා ලෝයර්ට ගාණක් ගෙවලා ඉඩමක් උගස් ගන්නත් ලක්ෂ ගාණක් යනවා. right නමුත් අපි එහෙම මේකට ඒ වගේම වියදම් කරලා කිසිම තේරුමක් නැති වැඩක් වෙනවා. මොකද භාණ්ඩ ටික ඒක movable property එකක්. චලනය වෙන, සංචරණය වෙන
ප්‍රොපර්ටි එකක් හින්දා බාන්ඩ් එක. ඊගොඩ දෙවෙනි එක තමයි hypothecation. කැපකොට බැඳීම. Hypothecation කියන්නේ බාණ්ඩ සඳහා අයිතිය පිළිබඳ ගිවිසුමක් හෝ බැංකුවේ සන්තකයේ නොමැති බාණ්ඩ සඳහා හිමිකම් ලේඛනයක්. right? අපි මෙන්න මෙහෙම දෙයක් බලන්න. මෙන්න මේක මේ කැපකොට බැඳීම hypothecation එකක් වෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවනේ බැංකුවල තියෙන්නේ බාරක විතාංශي TR loan කියලා දෙන්නේ. අහලා තියෙනව නේද? TR loan. trust receipt loan. trust receipt loan ගන්න නැතුණා TR loan කිව්වම දන්නවා. ඔය TR loan එකත් ඒ වගේ. එතකොට TR loan එකේදී කරන්නේ මේ TR එකේදී කරන්නේ එයා කියනවා මේ බැංකුව තමයි මේ බාණ්ඩවල අයිතිය. දැන් මෙතෙන්දී මේ ගත්ත නේද මේ බාණ්ඩ මෙතෙන් දෙනවනේ. මෙතෙන් මේ බාණ්ඩ ටික මෙයා මෙහෙම නැවේ ඇවිල්ලා නේද මේ නැවේ ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආවම මේ නැවේ ආපු බාණ්ඩ ටික අපි දැන් TR loan එකක් දෙන්නේ. බාරක විතාංශي කියන කැපකට වැදීමක්. දැන් මෙයා කියනවා හරි. දැන් බැංකුව කියනවා හරි. මේක මගේ බඩු. එතකොට මෙයා කස්ටමර් ඇවිල්ලා බැංකුවට කියනවා මම දන්නවා සල්ලි ගෙවනකම් ඒක බැංකුවේ. සල්ලි ගෙවනකම් ඒක ඒ බාණ්ඩ වල අයිතිය බැංකුවට. එතකොට මෙයා අර කස්ටමර් කියනවා මම trust receipt එකක් දෙන්නම්. TR application එකක් දෙන්නම්. මට TR loan එකක් දෙන්න. මම දන්නවා මේ බාණ්ඩ බැංකුවේ කියලා. නමුත් ඒ බාණ්ඩ බැංකුවට අයිති බාණ්ඩ විශ්වාසය මත පදනම් වෙලා මට දෙන්න. විශ්වාසය මත පදනම් වෙලා මට දෙන්න. trust on trust මට දෙන්න. මං ගෙවන්න. ඉතින් අපි අර legal document එක sign කරලා අපි දෙනවා. right? එතන අපි බාණ්ඩ පාරිභෝගිකයාට නිදහස් කරලා අරින්නේ පූර්ණ විශ්වාසය මත. ප්‍රශ්න මොනවාද තියෙනවා නම් අහන්න. සර් කියන්නේ. සර් මට දැනගන්න ඕනේ අපි හිතමු දැන් අතරමැදියෙක් වෙලා ඉන්දියාවෙන් භාණ්ඩ අරගෙන අමුද්‍රව්‍ය නැතුව භාණ්ඩ අරගෙන වෙන චීනයේ හරි ඉන්න කාට හරි නිෂ්පාදකයෙක්ට අපි යවනවා. එතකොට සර් පෝස්ට් ෂිප්මන්ට් එකයි ප්‍රී ෂිප්මන්ට් එකයි කොහොමද ඒක වෙන්නේ? එතකොට එතන මොකක් හරි වෙනසක් තියෙනවද? ඒ කියන්නේ අමුද්‍රව්‍ය නෙමෙයි අපි ඉන්දියාවේ කෙනෙක්ගෙන් අරගෙන ඊගාවට අපි මොන හරි දෙයක පැක් කරලා යවනවා චීනෙට. ඔව්. ඒකට කියනවා පුතේ ඒක වෙනම වෙළඳාමක්. ඒකට කියන්නේ අන්තරාල වෙළඳාම කියලා. ඒකට කියන්නේ අන්තරාල වෙළඳාම. entrepot trade. entrepot trade වෙනම මාත්‍රකාවක් යටතේ මම ගන්නවා. හරි සර්. හරි ඒක වෙනම මාත්‍රකාවක් යටතේ ගන්නවා. හොඳයි. ඔයගේ ඔයගොල්ලෝ හිතන්න ඕන. ඔයගොල්ලෝ නෝම හිතන මම හිතන ඒවට මොකද පුතාගේ නම කියන්න බෑනේ? සුජිත්. මොකද බැංකුව? Pan Asia. very good. කොහෙද බ්‍රාන්ච් එක දින්නේ? Branch එකකින්. කොහෙද බ්‍රාන්ච් එක? කැකිරාව branch. කැකිරාව බ්‍රාන්ච් එක. හොඳයි. අන්තරාල වෙළඳාම මම ගන්නනවා පුළුවන් නම් කස්ටමර්ස්ලට ප්‍රොමෝට් කරන්න. මම මේ උගන්වනවා ඔයගලන්ට එක්ක මේවයි අස්සවල් කොහොම දන්නවා. ඒත් ඉතින් බිස්නස් කියන එක පුතේ වෙනම සීන් එකක් නේ. අපිට උගන්වන්න පුළුවන්. කොච්චර ඉගෙනුවත් බිස්නස් එකක් දුවන්න බෑ. ඒකට ඉතින් හොඳ මොලයක් තියෙන්න ඕන බිස්නස් මොලයක්. හරිද? එහෙම තියෙන මිනිස්සෙක්ට තියෙනවා නම්
මරු දෙය තමයි මේ අන්තරාල වෙළඳාම සල්ලි තියෙනවා නම් බැංකුවෙන් අස්සලා හරි වැඩේ පටන් ගන්න. අවුරුද්ද දෙකක් ඇතුළත කෝටිපතියෙක් වෙන්න පුළුවන්. right? ඔයගේ ක්‍රම තියෙනවා අපි එක ඉගෙන ගමු. තමනාට අසදීනේ. right. ඊගාවට අපි බලමු තවත් උගස ගැන කතා කළා, කැපකොට බැඳීම ගැන කතා කළා. ඊගාව එක pledge loans. අහලා තියෙනවා නේ pledge loans. right? එතන මොකක්ද මේ pledge loan කියන්නේ? මෙන්න මේක අරියට වඩා හොඳ එකක්. TR එකට වැඩිය ෂුවර් එකක්. TR එකේදී කස්ටමර් කපටියෙක් නම් බොඩ් එක විකුණලා 7 දිනක් නිකන් ඉන්න පුළුවන්. එහෙම කරනවා මිනිස්සු. පොඩපණ ලෝන් එකක් කියන්නේ දැන් මේ බඩු ටික අපි දානවා මේ කස්ටමර්ගේ වෙයා හවුස් එකට. මගේ නෙමෙයි මේකේ ABC කම්පැනි එකේ වෙයා හවුස් එක. ගුදමට දානවා. මේ බාණ්ඩ ටික ඔක්කොම දානවා. දාලා මෙතන මේ බාණ්ඩ ටික දාලා මෙතන දොරට අපිත් දානවා ලොක් එකක්, බෑන්ක් එකක්, තව ලොක් එකක් දානවා කස්ටමර්. ඉබ්බ දෙන්නයි. පැඩ්ලොක්ස් දෙකක් දානවා. ඉබ්බ දෙන්නෙක් දානවා. right? දැන් ඔන්න අපි මේක බ්ලොක් කරලා තියාගෙන ඉන්නේ. ඒ ගොඩක් ඔය People's Bank, Bank of Ceylon, Sampath Bank ඒ වගේ බැංක්ස් මේ pledge loans දෙනවා. කොමර්ෂල් බැංක් එකත් දෙනවා. හරි. අනිත් බැංක් සාමාන්‍යයෙන් මේ මොනවාද? ෆොරින් බැංක්ස් එහෙම අඩුවෙන් එක දෙනවා. හරි. එතකොට අපි මේ දෙකම බ්ලොක් කරලා අපි මේක තියාගෙන ඉන්නවා. කොයි වෙලාවක හරි මේ එතකොට මේ භාණ්ඩවල අයිතිය ගණදෙනු කරු. අයිතිය ගණදෙනු කරුගේ ගාව තියෙන්නේ. හැබැයි සන්තකේ කාගේද? බැංකුවේ. හරිද? බැංකුවේ සන්තකේ තියෙන්නේ. මොකද බැංකුවේ යතුරු නැතුව බැංකුවේ පරිපාලනයේ යටතේ තමයි මේ ගුදමක තැන්පත් කරන්නේ. ඒකේ යතුරු බැංකුව සන්තකේ තියාගන්නවා. ඒතර මේකෙන් බඩු ගන්න ඕන නම් විකුණන්න. අපි තිබු සීනි තොගයක් ගෙනාවේ කියලා. ඒ සීනි තොගේ ගෙනලා තියෙනවා නම් ඊගාවට එයාට හැම වෙලාවෙම සීනි විකුණනකට ඕඩර් එකක් අහම එයා බැංකුවට ඇවිල්ලා කියන්න ඕන මට මෙච්චර සීනි ටොන් එකක් ඒකනොත් සීනි අපි හිතමු බෑග්ස් කියලා ගෝනි කියලා මට සීනි ගෝනි 20ක් ගන්න ඕනේ එළියට. සීනි ගෝනි 20ක් ගන්න ඕනේ කොහොම අපි දන්නවා සීනි වල වටිනාකම විකුණන මිල දන්නවා. එහෙනම් අපි කියනවා හරි ඒ සීනි විකුණන එකේ මුදල් ප්‍රමාණය අපිට තියන්න අපේ account එකට දාන්න. එහෙම නැත්නම් අපි ඔයා දින දෙකක් ඇතුළත දාන්න ඕන. මොනවාද අපේ arrangement එකක් දාගන්නවා. දාලා තමයි අපි ගිහිල්ලා අපේ බැංකුවේ ඔෆිස් කෙනෙක් ගිහිල්ලා අර අපේ යතුරු අරලා අරයාගේ ඉබ්බත් අරලා ඔන්න දැන් සීනි ගෝණි 20ක් එළියට ගත්තා. අරගෙන ආපහු දොරේ යතුරු දෙක දැම්මා. ලොක්ස් දෙක දැම්මා. right? එතන පරිපාලනයේ අපේ. එතන මේ 20 ගියා නම් ටග්ගාර එවෙලෙම අපිට ඒක විකුණලා සල්ලි ගන්න ඕන. එහෙම නැත්නම් අපිට විකුණන්න පුළුවන් අරයාගෙන් අපේ ගෙනුම් කරුගෙන් ඇඩ්වාන්ස් පේමන්ට් එකක් අරගෙන ඒක අපිට ගෙවලා අනිත් පොට් එක ගන්න. හරි ඒ වගේ තමයි කන්ට්‍රෝල් එකක් තියෙන්නේ. දැන් කලින් එකේදී කැපකොට බැඳීමේදී TR එකේදී මම අත්දැකලා තියෙනවා මිනිස්සු ඉන්නවනේ මෙතන. එතන මේ ලොක් එකක් නැහැ මේක මෙයාගේ මේ බාණ්ඩ ටික වෙනම තියෙන්නේ. එයා කරන වැඩේ සද්ද නැතුව මේ ටික විකුණලා
අර බැංකුවේ ණය ගෙවන්නේ නැහැ. ඇයි ඉබ්බ දාලා නැහැ ඉබ්බ දෙන්නේ මෙයාගේ විතරනේ. බැංකුවේ ණය ගෙවන්නේ නැහැ. හරි. එතකොට TR වලටත් වඩා මේ pledge loan එක හොඳයි. හැබැයි ඉතින් මේක කන්ට්‍රෝල් කරන්න ලේසිද? හැම පාරකම මේක කස්ටමර් කෙනෙක්නේ. ඒ වගේ කස්ටමර්ස්ලා 25ක් විතර හිටියොත් එහෙනම් pledge loan තියෙන කට්ටිය වෙනම ටීම් එකක් දාන්න ඕන ගිහලා යතුරු අරින්න. නේද? වෙනම ටීම් එකක් දාන්න ඕන යතුරු අරින්න. right. ආනයන බාර ක්විතාන්සි import trust receipt. දැන් එතින්ද මං කිව්වා මේ අත්සන් කරලා දෙන බාර ක්විතාන්සිය මත අපනයන බිලපත් ගෙවීමට ලබා දෙන පාසුකම් බාර ක්විතාන්සි ණය ලෙස හැඳින්වේ. මේදී බැංකුව වෙනුවෙන් භාණ්ඩ රඳවාගෙන ඒවා විකිණීමෙන් ලැබෙන මුදලින් වෙන අය පියවන්න ඕන. right. එතකොට මේ තියෙන අවදානම් මෙන්න මේකත් මම කියන්නම්. දැන් මේ වගේ අපේ තුමු මෙටියාල කිය බැංකුවේ දැන් කස්ටමර් කෙනෙක් ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවා ඒ කස්ටමර්ස්ලා মালටි බැංක්. එක බැංකුවක් එක්ක විතරක් පෑනේෂත් එක්ක විතරක් ගනුදෙනු කරන කස්ටමර්ස්ලා නැහැ. ඒ කස්ටමර් පෑනේෂත් වැඩ කරනවා සෙලානුත් මේ කරනවා NDB බැංකුවෙත් එක්ක ඉන්නවා බැංක් ඔෆ් ස්ටෝන් එකත් එක්ක බිස්නස් කරනවා. ඒ වගේ හැම තැනම කරනවා. එතකොට අපි ගත්තොත් එහෙම මෙයාගේ ලොකු warehouse එකක් තියෙනවා. ලොකු warehouse එකක් තියෙනවා. මේ warehouse එකේ මෙයා import කරන්නේ පරිප්පු import කරන්නේ. ඒක ඇසියා කරියා People's Bank එකෙන්. ඒ People's Bank එකෙන් ආව පරිප්පු ටික ඔක්කොම අපි මෙතන ඉතින් දාලා දෙන්නවා. මේ People's Bank එකේ පරිප්පු. අපි හිතමු People's Bank එක හැබැයි කොහෙවත් ගහලා නැහැ. right? ඊගොට ඔන්න එනවා Panisha Bank එකෙන්. Panisha Bank එකෙන් දෙවියනේ. එතන තියෙනවා පරිප්පු. එච්චර තියෙනවා. PABC. ඊට පස්සේ තවත් අට්ටක් ඉන්නවා People's Bank එකකට. මේ People's Bank of Scotland. Bank of Scotland එකේ පරිප්පු. අපි තු පෙට්ටු කන්ටෙන්ට් එක පෙට්ටි කියලා. මේ ඔක්කොම පරිප්පු ගෙනල්ලා තියෙන්නේ එකම රටකින් කියන්නේ. ඒතර මේ පෙට්ටිත් එක සමානයි. එතකොට දැන් මම අනන්ත දැකලා තියෙනවා මම කස්ටමර්ස්ලා විසිට් කළාම මේ මම PABC නම් මම PABC එකේ පරිප්පු ටික මෙයාට විකුණලා හොරේ. PABC එකේ පරිප්පු ටික විකුණලා. ඊට පස්සේ මම ගියත් එහෙම ඉන්ස්පෙක්ෂන් ගියාම මට පෙනෙනවා ඉතින් අර හෝල් එකේ මේ warehouse එකේ පරිප්පු තියෙනවනේ. අර මුල්ලේ මේ තියෙන සෙල් පරිප්පු. ඒක කොහෙද PABC කියලා ගහලා නැහැ. හරි. මේ තියෙන සෙල් පරිප්පු. දැන් තේරෙනවද? නමුත් මෙයා මේක විකුණලා සල්ලි රෝල් කරනවා වෙන එකට. ඒ හඳුනා ගැනීමට තියෙන දුෂ්කරතාවක් තියෙනවා. හරි. ඒකින්ද අපි මේ වගේ වෙලාවදී බැංකුව නිතරම මේවා පරීක්ෂා කරන්න ඕන. මේගොල්ලෝ ඉන්නවනම් අනිත් සහෝදරයෝ අනිත් බැංක්ස් වල අපි ඒගොල්ලොත් එක්ක ඉන්ටරැක්ෂන් එකක් තියාගන්න ඕන. right. එකම tier facilities දෙන්න හොඳ නැහැ. සැක සහිත කස්ටමර්ස්ලට. සැක සහිත මේ වගේ දේවල් කරයි කියලා හිතන පොරුයි කියලා හිතන කස්ටමර්ස්ලට මේක දෙන්න හොඳ නැහැ. right. දැන් මම මෙතන ජාත්‍යන්තර වෙළඳ කටයුතු මූල්‍යකරණය පොඩි chart එකක් හදලා දීලා තියෙනවා. ආනයන කටයුතු සඳහා අපනයන කටයුතු සඳහා ආනයන කටයුතු සඳහා නැවගත කිරීමට පෙර නැවගත කිරීමෙන් පසු right නැවගත කිරීමට පෙර ණයවර ලිපි පහසුකම් නැවගත කිරීමෙන් පස්සේ ආනයන බිල්පත් පහසුකම් අයිරාවක් දෙන්න right overdraft එකක්
ඊගාට අපනයන කටයුතු නැවගත කිරීමට පෙර එක්ක අයිරා ආනයන ණය කෙටි කාලීන ණය පොඩපොළ ණය ඔක්කොම තියෙනවා. නැවගත කිරීමෙන් පසු ඒ කියන්නේ පෝස්ට් ෂිප්මන්ට් එක්ස්පෝර්ට් වලට බිල්පත් මිලට ගැනීම බිල්පත් වට්ටම් කිරීම මේ ඔක්කොම මම කියලා තියෙනවා. මේක බලන්න මේක ලස්සනට ඔයගොල්ලෝ කෙටියෙන් තේරුම් ගන්න පුළුවන් chart එකක්. right දැන් බලමු අපි ආනයන ණය පාසුකම් මොනවද කියලා. ආනයන ණය පාසුකම් right import facility products මේ යටතේ මූලික වශයෙන් ණය වර්ග තුනක් ලබා දෙන්න පුළුවන්. එකක් තමයි සලේකන ණයවර ඊගාවට structured post shipment finance ඒ කියන්නේ ව්‍යුහගත කළ පශ්චාත් නැවගත කළ මූල්‍ය පාසුකම් අපි ණය පාසුකම් ස්ට්‍රක්චර් කරලා තියෙන්නේ ව්‍යුහගත කරලා තියෙන්නේ ඒ වගේම නාව කැප කර shipping guarantees shipping guarantee එකක් කියලා කියන්නේ කවුරුද දන්නවද shipping guarantee එක කියන්නේ මොකක්ද කියලා? shipping guarantee එකක් කියලා කියන්නේ දැන් මෙතනින් ඉඳන් මෙතෙන්ට බඩු එන්න කොච්චර කල් යනවද? මේකද shipment එකේ ඉඳන් shipment එකට 2 weeks වලට කලින් තමයි LC එක අදින්න ඕනේ. එතකොට බඩු එන්න 2 weeks යනවා. බඩු එන්න 2 weeks යනවා. හරිද? දැන් බඩු එන්න 2 weeks යනකොට ඒ අතරේ මේගොල්ලෝ මේ ડોකියුමන්ට්ස් ටික මෙහාට එවන්න ඕන. මේ කස්ටමර්ට ගිහිල්ලා ක්ලියර් කරගන්න. නමුත් මේ ડોකියුමන්ට්ස් මෙතෙන්ට එන්නේ ඉස්සෙල්ලා විශේෂයෙන්ම 2 weeks නෙමෙයි අපි ගත්තොත් එම 1 week කියලා මේක 3 weeks වලට කලින් හරිද මේක 1 week කියලා ගන්න. එතකොට මේවා මේ ડોකියුමන්ට්ස් එන්නේ ඉස්සෙල්ලා මේ බාණ්ඩ ටික ඇවිල්ලා. දැන් නම මෙතන තියෙනවා. බාණ්ඩ ටික ඇවිල්ලා නම මෙතනට ඇවිල්ලා දැන් තියෙනවා. හැබැයි මෙයාට මේක ක්ලියර් කරගන්න බෑ. ඉතින් ඒකින්ද මෙයා ගිහින් බැංකුවෙන් ඉල්ලනවා මට එනම් shipping guarantee එකක් දෙන්න. right? ඒ කියන්නේ නාව කැප කරලා දෙන්න. ඒ කියන්නේ බාණ්ඩ වල මුල් ලෙවලේ එන්නේ ඉස්සෙල්ලා මේ බාණ්ඩ ක්ලියර් කරගන්න අවශ්‍යයි. right? right. මට තප්පරයක් දෙනවද මං පොඩි තප්පරයක් දෙන්න. right. එතකොට මේ අපි එතකොට මෙයාට දෙනවා shipping guarantee එක. මේ document එන්නේ ඉස්සෙල්ලා මේ නැව ඇවිල්ලා තියෙනවා නම් මේ නැවේ තියෙන බාණ්ඩ නරක් වෙන සුළු ඒවා නම් ඊළඟ shipping guarantee එකක් දෙනවා. ඒකත් එක පාසුකම මේ shipping guarantee දෙනවා.
right? ඊගාට බලමු සලේඛන ණය. ඒකත් එක පහසුකමන්නේ ડોකියුමන්ට් ක්‍රෙඩිට්ස් හරින්න සලේඛන ණය නිකුත් කිරීමේ පහසුකම. හරි. සලේඛන ණය නිකුත් කිරීමේ පහසුකම. දැන් මෙතෙන්දී මම මුලදීම කිව්වා අපි සලේඛන ණයටදී කතා කරනවා කිව්වා. සලේඛන ණය කියලා කියන්නේ ණයෙහි නියමයන් සපුරාලන්නේ නම් ගෙවනු ලබන බවට දෙන කොන්දේසි සහගත ඇපයක්. ණයෙහි නියමයන් සපුරාලන්නේ නම් මුදල් ගෙවනු ලබන බවට දෙන කොන්දේසි සහගත ඇපයක්. Right? If the documents are complied with the terms and conditions of the LC, then we will pay. Right? එතකොට මේ LC එකක් අරින්න අපිට ගන්න LC එකක් ඇරියට පස්සේ මෙන්න මේ ABC කම්පැනි එක ගෙවුවත් නැතත් බැංකුවෙන් සල්ලි ගෙවන්න වෙනවා. බැංකුවෙන් සල්ලි ගෙවන්න වෙනවා. මොකද අපි තමයි ගැරන්ටි එක දීලා තියෙන්නේ. ඉෂියුම් බැංක් එක. ඉෂියුම් බැංක් එක තමයි අප වෙලා තියෙන්නේ. එහෙනම් එයා ගෙවන්න ඕනේ. ඒක හින්දා හැමතිස්සෙම ඉෂියුම් බැංක් එක සලේඛන ණය පහසුකම් LC facilities සලේඛන ණය පහසුකම් සම්බන්ධයෙන් මේ සලේඛන ණය පහසුකමක් අපි ඉල්ලනවා නම් අපි ඉල්ලනවා security මොනවද කියලා. LC facilities වලට security must. Security must. Security කියන්නේ සුරකුම් අත්‍යවශ්‍යයි. සුරකුමක් අත්‍යවශ්‍යයි. සමහර වෙලාවට අපි තියෙනවා cash margin එකක් තියෙනවා. cash margin එක. ඒ කියන්නේ LC එක අරින්න නම් 110ක cash margin එක. cash margin එකක් තියෙනවා. right? වාහන ගෙන්නනකොට වාහන ආනයනයේදී හැම තිස්සෙම cash margin එක තියනවා. හුඟක් වෙලාවට. එතකොට දැන් මේකෙදි අපේ තුමු US dollars 10,000ක් LC එකක් අරිනවා නම් අපි මාර්ජින් එකක් තියන්න ඕන. මේකේ මාර්ජින් එක තියෙන්න ඕන. $10,000 US dollars 11,000 US dollars 11,000ක මාර්ජින් එකක් තියන්න ඕන. cash margin එකක් තියෙනවා. එතකොට තමයි මේ LC එක අරින්නේ දෙන්නේ. හරි? දැන් මෙතෙන්දී තවත් සමහර වෙලාවට තියෙනවා මේ ප්‍රවාහන ලියවිලි තියෙනවා නම් ප්‍රවාහන ලියවිලි කියන්නේ මෙන්න මේ වගේ. අපි හිතමු මුහුදු මාර්ගයෙන් යන ෂිප්මන්ට් එකක් කියලා. මුහුදු මාර්ගයෙන් යන ෂිප්මන්ට් එක ගන්න ප්‍රවාහන ලියවිල්ල තමයි bill of lading එක. නෞභාර පත්‍රය. PA. right? නෞභාර පත්‍රය. මේක අපි කියන්නේ නෞභාර පත්‍රය. නෞභාර පත්‍රයේ කියලා ලියන්න ඕනේ BL කියලා ලියන්න නැති. right? BL කියලා ලියන්න නැති. නෞභාර පත්‍රය. එතකොට මේ නෞභාර පත්‍රය කියන්නේ
ගණදෙනු කළ හැකි උපකරණයක්. ගණදෙනු කළ හැකි උපකරණයක්. නවපාර පත්‍රයක් BL එක අතේ තියෙන මනුස්සයට තමයි ඩොකියුමන්ට්ස් ටික රිලීස් කරගන්න පුළුවන් වෙන්නේ. මෙහෙම නැත්නම් මේ ගුඩ්ස් ටික භාණ්ඩ ටික රිලීස් කරගන්න පුළුවන් වෙන්නේ යාට. ඉතින් ඒකින්ද අනිත් මේ ප්‍රවාහන ලියවිල වගේ නෙමෙයි. මේ එයාවේ බිල් එකක් වගේ ඒවා මේ කාණ්ඩයට වැටෙන්නේ නැහැ. හරි මේ කාණ්ඩයට වැටෙන්නේ මුහුදු මාර්ග BL එකක් වෙද මැරෑන් බිල් ඔෆ් ලේඩින් එකක් විතරයි. රයිට් මුහුදු මාර්ග බිල්පත් සම්බන්ධයෙන් නම් බැංකුවට භාණ්ඩවල අයිතිය එහෙම නැත්නම් පාලනය පිළිබඳ කිසිදු වගකීමක් නැහැ. අපිට කන්ට්‍රෝල් එකක් තියාගන්න පුළුවන්. ගණදෙනු කළ හැකි ප්‍රවාහන ලේඛන එකක් හෝ වැඩි ගණනක් කෙලින්ම ආයතන කරටුව දෙවන පාර්ශ්වයට යවන විට තව ප්‍රශ්නයක් වෙනවා. ගණදෙනු කරට අපි හිතමු BL issue කරලා තියෙනවා in 3 copies. BL in 3 copies. Right? BL in 3 copies. පිටපත් තුනකින්. පිටපත් තුනකින් නිකුත් කරලා තියෙනවා. මට ඇවිල්ලා තියෙනවා ඒකෙන් 2 copies back. 1 copy import. එක copy එක import එක. එතකොට මේ BL එක copies තුනකින් තිබ්බට මේ තුනම original three originals ඉන්නේ. එතකොට මේ එක copy එකයි ඕනේ බඩු ක්ලියර් කරගන්න. එතකොට මේ අපිට ඇවිල්ලා තියෙන copy දෙකයි. අපිට ඇවිල්ලා තියෙන copy දෙකයි. වැරද්ද නැහැ. අනිත් එක ගෙලින්ම ගිහලා තියෙනවා නම් ඉම්පෝර්ටර් පුළුවන් බඩ් එක ක්ලියර් කරගන්න. බඩ් දෙනවා. ඒතර ඒකෙන් හින්දා මේ කොහොමද තියෙන්නේ මේ මොන විදිහටද දන්නේ? ඒවා අපි මේ indemnities හානිපූර්ණ ගිවිසුම් අත්සන් කරලා තියාගන්න වෙනවා. right? right. ඊගාට ලැබිය යුතු බිල්පත් bills receivable දැන් ඔන්න මෙතනදී තව එකක් මම ඔයගලන්ට කියනවා මම අතරම මේවා මම ඔයගලන්ට මේ වැඩිපුර උගන්වන්නේ මේක සම්පූර්ණයෙන් එතකොට මේ බලලා පාඩම් කරලා යම් කිසි අවබෝධයක් ඔයගලන්ට ලබා ගන්න පුළුවන් හින්දා දැන් අපි LC එකක් ඇරියාම මම දැන් මේ කියන ටික හොඳට වටහා ගන්න බලන්න. right අපි LC එකක් ඇරියාම අපි LC එක ලොග් කරනවා සිස්ටම් එකට. එතකොට LC liability එකක් ක්‍රියේට් කරනවා. LC liability එකක් අපි ක්‍රියේට් කරනවා. right LC liability එකක් ක්‍රියේට් කරනකොට අපි මේ කරනවා මේක ඇවිල්ලා අපි කියනවා contingent liability එකක් කියලා. මේ LC liability එක ඇවිල්ලා contingent liability. Contingent liability කියන්නේ අනියම් විදිහට තියෙන liability එක. ඒකට හේතුව තමයි LC එකක් ඇරියාම LC එකේදී අපි පොරොන්දු වෙන්නේ කොහොමද? If the documents are complied with the terms and conditions of the LC. If the documents LC එකේ වගන්ති සහ කොන්දේසි වලට මැච් වුණොත් විතරයි අපි සල්ලිගවන්නේ. නැත්නම් සල්ලිගවන්නේ නැහැ. ඒක තමයි කියන්නේ අන්‍යයන් කියලා. contingent liability. right? හැබැයි
මේ LC එක යටතේ ආපු documents හරියටම අර conditions වලට match වෙනවා. conditions වලට match වුණාම අන්න එතකොට මේක real liability එකක් වෙනවා. සැබෑ liability එකක් වෙනවා. real liability එකක් වෙනවා. ඒක match වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ එහෙම වකීමක් ගන්නෙ නැහැ. right? ඊට පස්සේ දැන් ඔන්න ડોකියුමන්ට්ස් ටික එනවා. ડોකියුමන්ට්ස් ටික ආවට පස්සේ මේ ડોකියුමන්ට් එක මේ LC issuance right මේක නායවර ලිපි නිකුත් කිරීම. නිකුත් නායවර ලිපි නිකුත් ඊගොල්ලෝ බිල්පත් ලැබීම. ඒගොල්ලෝ බිල්පත් ලැබීම. දැන් අපි එතකොට මේ බිල්පත ආවට පස්සේ මේ LC liability එක අපි රිවර්ස් කරනවා. LC liability එක දැන් ඕනේ නැහැ. එතකොට අපි කියනවා මේ LC liability එක contingent liability එක අපි debit කරලා තියෙන්නේ. මේක debit එකක් කියන්නේ. ඊගොට අපි credit කරනවා LC liability credit करना LC liability का debit करना BR debit करना BR bills receivable debit करना right එතකොට මේ LC liability එක මෙතන තියෙන debit එක අර බිලහම බිල අපේ මේ ඒකට ඒක debit කරලා credit කරන LC liability. එතන මොකද වෙන්නේ? මේකයි cancel වෙනවා. දැන් LC liability එකක් නැහැ. LC liability එක ආපහු පරණ ගානටම එවිලා. හරි. මේ BR එක තමයි ඊගාට අපි settle කරන්න ඕනේ. අපි ඒක settle කරනවා. settle කරනකොට asset settle කරනකොට මේ debit BR නේ එහෙනම් අපි credit BR කරනවා. credit BR කරලා debit කරන්නේ කවුද? කවුද debit කරන්නේ? කවුද debit කරන්නේ? debit කරන්නේ customer. debit customer. right? මේවා දැන් double entries ඉස්සරහගේ නෙමෙයි දැන් ළමයි දන්නේම නැහැ. trade කර වෙන එකක් trade කරන ඕගොල්ලෝ නම් excusable. trade finance කරන ළමයිවත් දන්නේ නැහැ. මොකද ඔක්කොම system එකෙන් යන්නේ. නමුත් මේ වගේ ඩබල් එන්ට්‍රි එක ගියවුවාම අපිට හරි ලේසි හොයාගන්න. right? මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? ඉතින් අර BR එකට අපිට දෙන්න ඕන facility එකක්. BR එකට කියන්නේ bills receivable නේද? BR අපිලා අපි BR වලට පුරාවේ අර short term import loan එකක් දීලා අපි මේක settle කරනවා. ඔතන credit BR එන්න සල්ලි නැහැ. short term import loan එකක් තියෙන එක settle කරනවා. right? ඊගොල්ලෝ බලමු සලකන ණයවර නොවන ගණිත සඳහා මූල්‍යකරණ විකල්ප. Financing options in non-DC backed transactions. මොනවද non-DC backed කියන්නේ? සලකන ණයවර නොවන ගණිත මොනවද තියෙන්නේ?
සලේකයන් අයවර නොවන ගනුදෙනු සඳහා මූලික කරන විකල්ප. අපනයන සලේකයන් රැස් කිරීම බිල්පත් වලට එරෙහිව බැංකුවත් එක්ක අරන් පෝස්ට් ෂිප්මන්ට් අපිට දෙන්න වෙනවා. සලේකයන් රැස් කිරීම සඳහා අපනයන බිල්පතක් නිකුත් කිරීම සහ ගෙවීම අතර කාල සීමාව සඳහා මූල්‍ය අවශ්‍යතාවල අවශ්‍යයි. සලේකයන් රැස් කිරීමට. රැස් කරනකොට ඒ කියන්නේ කලෙක්ෂන් බිල් එකේදී අපිට කිසිම ලයබිලිටි එකක් නැහැ. මොකද බිල ගෙවනවද නැද්ද කියන එක තීරණයකුත් නැහැ. ඉතින් එහෙම අවස්ථාවකදී අපි බැංකුව මොන හරියට ෆැසිලිටිස් ගන්න නැතුව සිකියුරිටි එකක් ගන්න නැතුව දුන්නොත් එහෙම ලොකු අමාරුවක වැටෙනවා. හරි. ඒකින්ද අපනයන සලේකන රැස් කිරීම යටතේ අපනයන ඔඩපන ණය දෙන්න පුළුවන්. අදාළ භාණ්ඩවල පාලනය ඊගාට අපනයන කරුට උපයෝජනයක් සහිත වීම with recourse right උපයෝජනයක් සහිත වීම මොනවාද දෙයක් ගැස්නොත් මම දෙනවා. හරි. එතන පොලිසියට ගිහලා යට දෙන්න යනවා. නිශ්චිත බිල්පත් වලට එරෙහිව අයිතිකාරම් හැම එකටම නෙමෙයි. හරියට විතර අපි ගන්නවා. එතකොට ගණදුන් නිරීක්ෂණය කිරීමට පහසු වීම ගණදුන් නිරීක්ෂණය කරන්න පහසු වෙනවා. වෙන වෙනම බිල්පත් සඳහා අයද ලබා ගැනීම right වෙන වෙනම බිල්පත් සඳහා අයද ලබා ගැනීම DP බිල්පත් සාමාන්‍ය පාසුකම් යටතේ ලකුණු කරගන්න පුළුවන් මාර්ක් කරගන්න පුළුවන්. එතකොට අප භාණ්ඩ පාලනය නොකරන DP බිල්පත් සහ වට්ටම් කර සියලුම DA බිල්පත් මුදල් පාසුකම් යටතේ 100% අවදානම් යටතේ ලකුණු දෙමු. right okay. දැන් මෙතන මම දාලා තියෙනවා collection product cycle එක. collection product cycle එක. තප්පර පහක් බලන්න මේ විනාඩි දෙකක් මේක හොඳ ස්ටඩි කරලා බලන්න මොකද වෙන්නේ කියලා මම ඊට පස්සේ ආන ප්‍රශ්න වලට උත්තර බලන්න යූසර් සයිකල් එක ඔය අපි කරලා තියෙනනේ මේක කලින් කලෙක්ෂන් යටතේ මේ දැන් ආපහු මතක් වෙන්න ඕන ඔයගලන්ට නම්බර 1 2 ඉඳන් යන්න step by step ඉස්සරහා මොකද්ද වෙන්නේ first step එක තමයි between the buyer and the seller commercial contract එකක් ඇති වෙනවා between the buyer and the seller commercial contract එකක් ඇති වෙනවා. ඒ commercial contract එකක් ඇති වුණාට පස්සේ අපි ඒක අනුව exporter අපිට කරු භාණ්ඩ නැවගත කරනවා. නැවගත කරලා එයා documents ටික දෙනවා remitting bank එකට ප්‍රේෂණ බැංකුවට. तर प्रेषण बैंक को डॉक्यूमेंट नंबर 4 कलेक्टिंग बैंक कलेक्टिंग बैंक मेक प्रेजेंट करला एगुल एविल्ला बैंक को एविल्ला मेक अस्सं करनो ड्राफ्ट का अस्सं करनो ड्राफ्ट का प्रतिग्रहणे करनो एक्सेप्ट प्रतिग्रहणे कलार बस समय अभी डॉक्यूमेंट्स टिक देने ඊට පස්සේ नंबर 8 मैच्योरिटी දවසේදී කල්පින දිනේදී එවිල්ලා ගෙවනවා. ගෙවුවට පස්සේ අපි
ඒ සල්ලි අපේ චාර්ජස් අඩු කරලා අපි යවනවා රෙමිටින් බැංක් එකට. රෙමිටින් බැංක් එක කස්ටමර්ට දෙනවා. රයිට්. මේක තමයි සාමාන්‍ය යූසන්ස් LC එකක වෙන්නේ. දැන් මෙතෙන්දී මේ 8 නම්බර 8 මැචියුරිටි එකේදී ඉම්පෝර්ට් කලෙක්ටිව් බැංක් එකට ගෙවෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඉතින් මට කියන්න මම අහුව ප්‍රශ්නේ. බැරි වෙලාවත් එදාට ගෙවෙන්නේ නැත්නම් මොකද කරන්නේ? එදාට ගෙවෙන්නේ නැත්නම් මොකද කරන්නේ? කලෙක්ටිව් බැංක් එක මොකද කරන්නේ? මම මේ ඔක්කොම ඔයාලට ගන්නලා තියෙන්නේ. මේ රිවිෂන් එකක් වගේ එන්නේ. ළමයි ඉන්නවද ළමයි? එතකොට මේ ගෙව්වේ නැත්තම් මොකද කරන්නේ? ගෙව්වේ නැත්තම් මොකද කරන්න ඕගොල්ලෝ? අර ස්පැනිෂ් බැංක් එකේ පුතා එහෙම කියන්න බෑ. මොකද්ද අපි කරන්න පුළුවන්? මොනවද බැංකුව කරන්නේ? ආටිකල් 26 ආටිකල් 26 මොකද්ද? බැංකුවට මුකුත් කරන්න දෙයක් නැහැ. බැංකුව කරන්නේ බැංකුව කරන්නේ අර රෙමිටින් බැංක් එකට කියලා අරිනවා මේක ගෙව්වේ නැහැ. එච්චරයි. ගෙව්වේ නැහැ කියලා කියලා අපිට වෙන කිසිම වගකීමක් නැහැ. LC එක නෑ. LC එකේ වෙනස්. මේක අපිට කිසිම වගකීමක් නැහැ. නමුත් අපි මේක ඇවලයිස් කළොත් කලෙක්ෂන් ඇවලයිස් කළොත් මොකද වෙන්නේ? කලෙක්ෂන් ඇවලයිස් කළොත් වෙන්නේ අර වගේම එනවා. දැන් අපි ඩොකියුමන්ට්ස් ටික මේ ඇක්සෙප්ට් කළානේ. නම්බර 6 ඇක්සෙප්ට් කරාට පස්සේ අපි මෙයාට ඩොකියුමන්ට්ස් ටික දෙනවා. කස්ටමර් ඩොකියුමන්ට්ස් එක දීලා මේ බිල්පත ඇනලයිස් කරනවා. ඇනලයිස් කරනවා කියලා කියන්නේ මේ අපි bill of exchange එක විනිමය බිල්පත බැංකුවත් සහතික කරනවා මැචුරිටි දවසට කල්පිරණ දිනේදී ගෙවන්න ලබන බව. බැංකුවත් සහතික කරනවා. ඒ බැංකුවත් සහතික කරනවා නම් එතෙන් දෙන්නේ හරියටම ඒ නියම දවසට බැංකුව ගෙවනවයි කියන එක. ඉතින් ඊට වඩා තව ගැරන්ටි එකක් මොකක්ද? ඊට වඩා තව ගැරන්ටියක් ඕනේ නැහැ මේ කලෙක්ටිව් බැංක් එක මේ සාක්ෂි කරලා කියන හරි අපි අහවල් දවසේ ගෙවනවා කියලා ඔන්න අපේ සයින් එකක් තියෙනවා කියලා. ඉතින් එතන යහට අවශ්‍ය වෙන්නේ නැහැ. රයිට්? දැන් බලන්න මේකේ 7 තියෙනවා. 7 ඇවිල්ලා ඩොකියුමන්ට්ස් එක දුන්නාට පස්සේ 8 මොකද්ද? අරකේ 8 තිබුණේ පේමන්ට් එක කරන්නනේ. නෑ. මේකේ තියෙන්නේ ඇවලයිස් කරනවා. ඩ්‍රාෆ්ට් එක ඇවලයිස් කරලා සල්ලි දෙනවා. අපි මේකට සල්ලි දෙනවා. ඩ්‍රාෆ්ට් එක ඇවලයිස් කරලා සල්ලි දෙනවා. ඩ්‍රාෆ්ට් එක ඇවලයිස් කරලා සල්ලි දෙනකොට නම්බර 10 දී අපේ රෙමිටින් බැංක් එකට සල්ලි ටික යවුවට පස්සේ
ලිමිටින් බැංක් එක 9 දී කරන්නේ ප්‍රින්සිපල්ට දෙනවා. මෙයාට බලලා මේ සල්ලි ටික දෙනවා කෙලින්ම රිමිටින් බැංක් එක එක්ස්පෝර්ට් කරනවා. ඒ ඉතින් සල්ලි දෙන්න පුළුවන් නේ. බැංක් එකේ ඉන්නේ ගැරන්ටි එක දෙන්නේ. බැංක් එකේ විස්තර බැලුවට පස්සේ අපිට දෙන්න පුළුවන්. right? දැන් එතකොට මේක ඇවිල්ලා අර වගේ නෙමෙයි ගැරන්ටි එකක් තියෙනවා බැංක් එකෙන්. බැංක් එකෙන් ගැරන්ටි එකක් තියෙනවා කවුරු ගෙව්වත් නැතත් බැංකුව ගෙවනවාය කියන එක. බැංකුව ගෙවනවාය කියන ගැරන්ටි එක තියෙනවා. දැන් මේක බොහෝ දුරට ඇවලයිස් කියන එකත් බොහෝ දුරටම LC එකකට සමානයි. බොහෝ දුරට LC එකට සමානයි. ඇවලයිසේෂන්. right? ඇවලයිසේෂන් එන්න පුළුවන් විභාගයට සාමාන්‍යයෙන් ඒකත් ප්‍රශ්න එනවා ඇවිල්ලා. ඇවලයිස් කරන්න කියන්නේ. මූලික මූලධර්ම තමයි විනිමය බිල්පතේ ප්‍රතිග්‍රහණය. ඇවලයිස් කිරීමක්ද යන්න තහවුරු කරගන්න ඕන. හැබැයි මෙන්න මේක පොඩ්ඩක් පොඩි කැලලක් මට විශ්සනවා. අපි දැන් සල්ලි ටික යවුවනේ. සල්ලි ටික යවුවට පස්සේ නම්බර 11 මැචුරිටි එකේදී අරගොල්ලෝ ගෙවනවා. මැචුරිටි එකේදී කලෙක්ටිව් බැංක් එක ආපහු ගෙවනවා. එතකොට ඒක හරියද? කලෙක්ටිව් බැංක් එක කෙලින්ම ආපහු සල්ලි යවනවා. ඒක එහෙම හරියද? ඇපලයිස් කරලා අපි ඉන්ෆෝම් කරාට පස්සේ අර බැංක් එකෙන් එයාට ඇඩ්වාන්ස් කරලා ඉවරයි. ඇපලයිස් කරලා අපි කරන අපි සල්ලි ටික අරලා ඉවරයි. හරිද? පේමන්ට් එක පේ කරලා ඉවරයි නම්බර 10 දී. එතකොට 11 දී බැරිලා කස්ටමර් ගෙව්වත් නැතත් අපි ගෙවන්න ඕන අනිවාර්යයෙන්ම. අනේකින්ද දෙවෙනි පාර පේමන්ට් එකක් යන්නේ නැහැ. දෙවෙනි පාර පේමන්ට් එකක් යන්නේ නැහැ. මේ අයිසරක් අපි මේ අයිසරා පේමන්ට් යන්නේ ගියොත් එක ඩුප්ලිකේට් වෙනවා. එක පේමන්ට් එකයි යන්නේ. right? ඇවලයිසේෂන් එකේ තමත්ම වැදගත් වන්නේ අන්නේ අවස්ථාව හින්දා. ඇවලයිස් කරණය. ඇවලයිස් කරන්නේදී අපි බලනවා මේක ඇත්තටම ඇවලයිස් කරන්නේද එහෙම නැත්නම් මේකේ මොන විදිහේ දෙයක්ද කියලා. මේ මූලික මූලධර්මය තමයි අපි විනිමය බිල්පතේ ප්‍රතිග්‍රහණය. විනිමය බිල්පතේ ප්‍රතිග්‍රහණය ඇවලයිස් කිරීමක්ද කියන එක අපි තහවුරු කරගන්න ඕන. ඒකම මේ රටේ බැංකුවේ සහ රටේ අවදානමත් අපි හරියට හොයලා බලන්න ඕන. මොකද දැන් නියම දිනට අපි සල්ලි ගෙවන්න එපා. ඒතර මේ අපි බලන්න ඕන ෂුවරේටම අර අවලයිස් කරපු බැංකුවේ පොසිෂන් එක බලන්න වෙනවා. එයා විතර නෙමෙයි බැංකුවේ වශයෙන් විතර නෙමෙයි රටේ වශයෙන් එකත් බලන්න වෙනවා. දැන් බලන්න මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා එක රටක හමුදා කුමන්ත්‍රණයක් කියලා බලය ගත්තා මේ දවස්වල. පදරට මියන්මාරේ very good. මියන්මාරේ අවුන් සාන් සුකීව ඇරලා හමුදාවෙන් බලය ගත්තා. ඒතර ඒ වගේ අවස්ථාවකදී අපිට මේ මියන්මාරේ බැංකුවක් නම් මේ ඇවලයිස් කරලා තියෙන එක අපිට සල්ලි එයිද? අපිට ප්‍රශ්නයක් තියෙනවා. හරි. අන්න ඒ වගේ අවස්ථාවක අපි සෑහෙන පරිස්සම් වෙන්න ඕන. එතකොට ප්‍රමාණය වැඩි නම් අපි තුමු බිලියන ගාණක් ඩොලර් බිලියන ගාණක් වගේ නම් තියෙනවා අපි හරි ඒක තහවුරු කරගන්න ඕන. හරිනම් කෝල් එකක් විතර දීලා ඒක තහවුරු කරගන්න. කල්පිරීමේදී ඉදිරිපත් කිරීම සඳහා
බිල්පත කල්පිරීමේ පිළිබඳ දිනපොතක ඩයරි එක දීලා තියෙනවා. ඊට පස්සේ ඒ ඩයරි එකේ අපි ෆොලෝ අප්ස් අරන් යන්න ඕන. ඇවලයිස් බිල්පත ප්‍රතික්ෂේප වුවොත් සාමාන්‍ය අපනයනකරුට ඒව විශ්න ඉන්න පුළුවන්. අනිත් එක තමයි අපි යමක් ඇවලයිස් කරද්දී එයාට ෆැසිලිටි එකක් තියෙනවා. ඇවලයිස් ෆැසිලිටි එකක් තියෙනවා. මොකද අපනයනකරුට උපයෝජනයක් ඇතිව තමයි කරන්නේ. with recourse to the export customer. Right? අපනයනකරුට උපයෝජනයක් සහිතව තමයි අපි මේක ඇවලයිස් කරලා ගන්න. ආනයන සලේකම් රැස්කිරීම බිල්පත් සඳහා මේ ටික ඉතල වැදගත් වෙන්නේ නැහැ ඔයාලට මේ ගන්න. අශාත් නැවගත කරගෙන ඔය ටික අපි කරගමු. දැන් මේ සාමාන්‍යයෙන් අපිට මෙතෙන්දී වැදගත් වෙන දෙයක් තමයි මේ ට්‍රේඩ් සයිකල් එක යන්නේ කොහොමද මේවා අපි බිල්පත් වට්ටම් කිරීම ඒකම සල්ලි කොහොමද යවන්නේ සල්ලි කොහොමද එවන්නේ අන්න ඒ වගේ ඒවා තාමත්ම වැදගත් වෙනවා. දැන් මේ කරපු ටිකේ යම් කිසි දෙයක් තියෙනවා මට කියන්න. ඊට පස්සේ මම ඉන්වොයිස් මූල්‍යකරණයත් මට අදම ඉවර කරලා දැම්ම නම් දේසි. ඉන්වොයිස් මූල්‍යකරණය. ඒකත් අද ඉවර කරලා දාලා ඉවරයක් කරමු අපි. ඒ අනිත් දවසේ අපි මේකේ ගණන් ටික හදමු. ගණන් ඉතාමත්ම වැදගත්. ඒ ගණන් ටික කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට විභාගේ ලකුණු 20ක් තල්ලු කරගන්න ලේසියෙන්ම පුළුවන්. right? right. ඊගොල්ලෝ බලමු ඉන්වොයිස් මූල්‍යකරණය. ඉන්වොයිස් මූල්‍යකරණය. මම මේක අහන්න. මේකත් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වල තියෙන තව එක ක්‍රමයක් තමයි ඉන්වොයිස් ඩිස්කවුන්ටිං. ඉන්වොයිස් මූල්‍යකරණය. ඉන්වොයිස් ඩිස්කවුන්ටිං. ඉන්වොයිස් වට්ටම් කිරීම. right? මම මේක උගන්ට කියලා දෙන්නම්. කියලා දුන්නාට පස්සේ උගන්ට ඔළුවට ගන්න පුළුවන් මේ මොකද්ද හෑන්ඩ් අවුට් එක බලන්න. ඉන්වොයිස් මූල්‍යකරණයකදී වෙන්නේ අපි උදාහරණයක් වශයෙන් ගමු. මේ සප්ලයර් සප්ලයර් මෙයා තමයි බයර්. දැන් අපි මේ දෙන්නට නම් දෙකක් දාගමු. මේ සප්ලයර් අපි ගිතමු අරලිය හාල් කට්ටිය කියලා කම්පැනි කියලා අරලිය හාල්. right? එතන මේගොල්ලෝ මේ අරලිය හාල් right? අරලිය රයිස්. රෝගන්ට තේරුම් ගන්න ලේසි. මේ අරලිය රයිස් ඔයගොල්ලෝ දන්නවා සප්ලයි කරනවා ටාගට්ස් ෆුඩ් සිටි එකට. CFC. ටාගට් ෆුඩ් සිටි එකට මේගොල්ලෝ සප්ලයි කරනවා. ටාගට් ෆුඩ් සිටි එකට සප්ලයි කරනවා. සප්ලයි කළාම හාල් ඉමීඩියට්ලි සල්ලි දෙනවද? ටාගට්ස් වගේ කම්පැනිස් කෑෂ් වලට ගන්න මේවා. මම මේ අහන්නේ බොහොම පහසු ප්‍රශ්නයක්. ක්‍රෙඩිට් ගන්න සර්. නෑ ඒගොල්ලෝ ගන්න ක්‍රෙඩිට් වලට. අඩුම ගානේ මාස 3කින් විතර තමයි ගෙවන්නේ. අඩුම ගානේ මාස 3කින් විතර. දැන් අරලිය කට්ටිය පවර්ෆුල් නම් ඒගොල්ලෝ කියයි නෑ මට මාස 2කින් සල්ලි ඕනේ. දැන් මේ දෙකලා එග්‍රීමන්ට් එකට එනවා. මේක සප්ලයි කරලා පස්සේ අපි දුමු මාස 2කින් සල්ලි එන්නේ. මාස 2කින්. දින 60කින් තමයි සල්ලි දෙන්නේ. නමුත් දැන්
මෙයාට මේ අරලිය රයිස් එක් කෙනාට දැන් මෙච්චර කල් බලන් ඉන්න බෑ. එයාට සල්ලි වුණා. එයාට හාල් තව මිලදී ගන්න ඕන, හාල් ආපෝ මේ කොටන්න ඕන, ආපෝ පැක් කරන්න ඕන. මේ ස්ටොක් එකේ සල්ලි එනකන් එයාට දැන් හරි එයා හිර වෙලා ඉන්නේ දවස් 8කට. right? එතකොට එයා එනවා එයාගේ බැංක් එකට. එයාගේ බැංක් එකට එනවා. බැංක් එකට ඇවිල්ලා එහෙම නැත්නම් බැංක් සමහරට ෆයිනෑන්ස් කම්පැනිස් LOLC වගේ ෆැක්ටරින් කම්පැනිස් තියෙනවා. හරිද? ඒකම අපි තුන් බැංක් එක අපි දාන්න බැංක් එකට ඇවිල්ලා කියනවා මට මේ ඉන්වොයිස් එක මට වට්ටම් කරන්නයි කියලා. ඉන්වොයිස් එක වට්ටම් කරන්නයි කියලා. එතකොට මේ ඉන්වොයිස් එකේ වටිනාකම අපි හිතමු price US dollars sorry ලංකාවේ නෙවෙන්නේ අපි හිතමු රුපියල් කියලා දැන් සැලරි rupees 1 million rupees 1 million මෙයාට එන්න ඕන. එතකොට මෙයා ඇවිල්ලා කියනවා මට මෙහෙම එන්න ඕන මම මේ බැංක් එක කියනවා හරි එහෙනම් ඔයාගේ ඉන්වොයිස් එකේ කොපි එකක් දෙන්න. ඉන්වොයිස් එකේ කොපි එකක් අපි ගන්නවා. right? කොපි ඉන්වොයිස් එක. කොපි ඉන්වොයිස් එක. හැබැයි ඊට කලින් අපි මේ ගොඩාක් අපිට කරන්න තියෙන මේ බැංක් එකට. බැංක් එක බලන්න ඕන අරලිය කොහොමද? ඒගොල්ලෝ හොඳ මිනිස්සුද? මොනවාද මෙයාට දෙන සිකියුරිටි? ඒ ඔක්කොම බලනවා. ඊට පස්සේ මේ CFC ආගිල්ස් ෆුඩ් සිටි එක කොහොමද? ඒගොල්ලෝ සල්ලි ගෙවනවද? මොනවාද ඒවා ඒ ටික බලන්න. ඒතර මේ කොපි ඉන්වොයිස් එක අරගෙන මේ දැන් මේකේ ඉන්වොයිස් එකේ මූණත වටිනාකම කීයද දෙන්නේ? මිලියන 1යි. ඒ කියන්නේ ලක්ෂ 10යි. අපි සාමාන්‍යයෙන් මෙයාට සල්ලි දෙන්නේ right? මෙයාට සල්ලි දෙන්නේ 80 to 90% අපි 80% අපි pay කරනවා. 80% අපි pay කරනවා. එයාට. ඒ කියන්නේ 1 million invoice එක copy invoice එක 1 million rupees 1 million අපි pay කරන්නේ ලක්ෂ 8යි. pay rupees 800,000 rupees 800,000 තමයි අපි මෙයාට pay කරන්නේ. සම්පූර්ණ මුදලම pay කරන්නේ නැහැ. right? ඊට පස්සේ දින 60කදී මෙයා ගන්නවා CFC ගෙවනවා මෙයාට cash. CFC මේ cash ගෙවනවා rupees 1 million. 1 million cash මෙයාට එනවා. ආවම එයා අපේ මේ 800,000 සහ ඒ අදාළ පොලිය ගෙවනවා. right? මේක 1 මේක 2 මේක 3 මේක 4 right? දැන් මෙයා ගෙවනවා අරලිය අපිට බැංක් එකට ගෙවනවා 5 right? Repayment. Repay rupees 800,000 plus interest. 800,000 plus interest given. Right? මේ විදිහට තමයි invoice මූලකරණය වෙන්නේ. දැන් මෙතෙන්දී මේකේ විකුණුම් ලෙජර් එක දැන් මෙයා විකානේ සේල්ස් ලෙජර් එකේ කළමනාකරණය කරන්න ඕනේ මේ විකුණන්නම තමයි කරන්න ඕනේ. මේ CFC එකට කතා කරලා ඒ සල්ලි ටික අරගන්න ඕනේ සප්ලයර් බැංක් එක නෙමෙයි. බැංක් එක දැන් අපි මේ ෆයිනෑන්ස් කරපු කම්පැනි එක බැංකුව අපිට ඕනේ මේම දවසට සල්ලි ටික ගෙවන්න ඕනේ. එච්චරයි. කොහෙන් දෙන්නේ මේ කාර්ගිල්ස් එකේ
මේ සල්ලි ආවද නැද්ද? මෙයා ගෙදරින් ගෙනලා දැම්මද? වෙන බැංකු එකකින් මට ට්‍රාන්ස්ෆර් කළාද? මට ඒක වැඩක් නැහැ. මට මේ සල්ලි ටික ලැබෙන්න ඕන. එහෙම නැත්නම් මම මෙයා ඩිෆෝල්ට් කියලා දානවා. ඊකට නෛතිකව මම කටයුතු කරගෙන යනවා. ඕකේ. ඒක තමයි invoice financing කියලා කියන්නේ. එතෙන්දී invoice financing එකේදී sales ledger එක විකුණුම් ledger එකේ පරිපාලනයේ තියෙන්නේ විකුණුම් කරුගේ අතේ. දැන් මේකේ පැහැදිලිද මොනවාර එක ප්‍රශ්නයක් තියෙනවද? මම තමයි ඊගොඩ මකන්න යන්නේ. පැහැදිලි සර්. ඈ? පැහැදිලි සර්. ඔව් ක්ලියර් සර්. ඕකේ. හරි. එහෙනම් අපි ඊගොඩ බලමු. මම ඊගොඩ මකන්න යන්නේ. පැහැදිලි සර්. ඈ? පැහැදිලි සර්. ඔව් ක්ලියර් සර්. ඕකේ. හරි. එහෙනම් අපි ඊගොඩ බලමු. ණය සාධ්‍යකරණය. ෆැක්ටරින්. ෆැක්ටරින් කියන්නේ මොකක්ද කියලා? ණය සාධ්‍යකරණයදී කරන්නේ ඒක ණය සාධ්‍යකරණය ලෝකල් වෙන්න පුළුවන් ඉන්ටර්නැෂනල් වෙන්න පුළුවන්. දැන් ඒකද කරන්නේ මේක අපි හිතමු අර උදාහරණයක් ගමු. සප්ලයර් අරලිය භාණ්ඩ දෙනවා බයට CFC එකට භාණ්ඩ දෙනවා බයට දීලා මේ ඔරිජිනල් ඉන්වොයිස් එක දාල්ක කොපි ඉන්වොයිස් එක ගන්න දුන්නේ මෙතන original invoice. Original invoice එක එවනවා මේ බෑන්ක් එකට. මේක එක භාණ්ඩ right goods. මේ goods දෙන්නේ right භාණ්ඩ දෙනවා ඒක. අපි හිතමු rupees 1 million න අර වගේමයි. Original invoice එක දෙනවා rupees 1 million. Original invoice එක දෙනවා. දුන්නාට පස්සේ ඒක දින 60කින් ගෙවන්න ඕන. දින 60කින් ගෙවන්න තිබ්බහම මේ බැංකුව තමයි මේ ෆැක්ටරින් වලදී. මේ ගාල ෆැක්ටරින් ණය සාධ්‍යකරණය. මේක අඳගන්න එක ලේසි ඒක ෆැක්ටරින් වල. එතකොට දින 60කදී මේ බැංකුව තමයි මේ CFC එකට follow up කරන්නේ. මේගොල්ලෝ මෙයා දන්නවා දැන්. බය දන්නවා මෙයා කායකද මෙයා මේ ෆයිනෑන්සින් යන්නේ කියලා. ඒතර මේ අපි මේ පාර්ෂියන් තුනේම එග්‍රීමන්ට් එකක් ගහලා තියෙනවා. ට්‍රයිපාර්ටිට් එග්‍රීමන්ට් එකක් ගහලා තියෙනවා. ඉතින් අපි දැන් ඊගාවට හරියටම දින 60 වෙනකොට මේ බය CFC ඒගොල්ලෝ අර 1 මිලියන් සල්ලි එවන්න ඕන කාටද? pay rupees 1 million මේක දෙවෙනි එක මේ තුන්වෙනි එක කෙලින්ම එවන්නේ ඒගොල්ලෝ මේ සප්ලයිට යවන්නේ නැහැ කෙලින්ම එවන්නේ sorry මේක තුන නෙමෙයි දැන් මේක අපි දුන්නාට පස්සේ අපි මෙයාට දෙනවා මේ තුන 80% pay කරනවා 80% pay කරනවා යන ලක්ෂ 8ක් අපි මෙයාට ගෙවනවා ඊගාවට හතරවෙනි එක අර කල්පිවෙන දිනේදී කෙලින්ම අරගොල්ලෝ ගෙවන්නේ බැංකුවට දැන් අතින්ද ගෙවුවේ සප්ලයිටනේ දැන් මේකට කෙලින්ම ගෙවන්නේ බැංකුවට ගෙවුවට පස්සේ බැංකුවේ ඒක ගෙවුවේ නැත්තම් මෙයත් එක්ක මේ විකුණු ලෙජරේ පරිපාලනය කරන්නේ බැංකුව. මේකට අපි කියන්නේ ෆැක්ටෝ කියලා. ණය සාධ්‍යකරු තමයි මේ සාධ්‍යකරු තමයි මෙයත් එක්ක ගණන් කරුත් එක්ක පරිපාලනය විකුණු ලෙජරේ පරිපාලනය කරන්නේ.
කරලා මේ සල්ලි ටික ඉල්ල ගන්නවා. ඉල්ලගෙන දැන් අපේ පොලිය ඔක්කොම අරගත්තා. අපි ඒ ලක්ෂ 8ක් ගෙවලා තියෙනවා. ඒක පොලියක් දෙන්නවා. එහෙම කරලා ඉතුරු ටික අපි අර්ලියකට සප්ලයිට දෙනවා. දැන් මේ දෙකේ වෙනස තියෙන්නේ මේ සාධ්‍ය කරු ෆැක්ටෝ සාධ්‍ය කරු තමයි මේ සම්පූර්ණයෙන්ම විකුණු ලිජරේ පරිපාලනය කරන්නේ. මෙයාට හරි ලේසි. මෙයා බඩු ටික දැම්ම මෙහාට දුන්නා. තේරුණා නේද? ඕක තමයි යන්නේ. දැන් මේකෙදි දේශීය සාධ්‍යකරණය කියන්නේ මොකක්ද කියලා මම කිව්වා. මේ දේශීය සාධ්‍යකරණය ජාත්‍යන්තර සාධ්‍යකරණය මේ වගේමයි. ජාත්‍යන්තර සාධ්‍යකරණය වෙනම රටවල් දෙකක් අතර මේක සිද්ධ වෙන්න පුළුවන්. රටවල් දෙකක් අතර සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි එතකොට වෙනම සාධ්‍යකරුවන් දෙන්නෙක් ඉන්නවා. මේ පැත්තේ එක සප්ලයිගේ පැත්තේ සාධ්‍යකරුවෙක් ඉන්නවා. මෙයාගේ පැත්තේ සාධ්‍යකරුවෙක් ඉන්නවා. රයිට්? එතකොට ගොඩක් වෙලාවට මේ සාධ්‍යකරුවන් දෙදෙනෙක්ගේ අතරේ තමයි මේක සිද්ධ වෙන්නේ. ඊගොඩ සාධ්‍යකරණයේ වාසි සාධ්‍යකරුවනු නොගෙවු ඉනෝවේෂන් එකතු කිරීම හා ලෝභයෙන් පිළිබඳ විශේෂ කඩපුරුද්දක් ඇති ඇවිල්ලා. දැන් මේගොල්ලෝ ඇවිල්ලා හොඳ ඩෙට් කලෙක්ටර්ස්ලා. ඒතර මේගොල්ලන්ට පුළුවන් මේවා ගන්න. දැන් මෙයා සප්ලයර් ගිහිල්ලා ඉල්ලනවා වගේ නෙමෙයි. මේගොල්ලෝ බයයි මේකට. හරියට නිකන් එහෙම නැත්නම් ත්‍රෙඩ් කරලා හරි ගන්නවා. ඒගොල්ලෝ දන්නවා. වෙළඳ ශක්තියේ කාරක ප්‍රාග්ධනය අවශ්‍යතාව සඳහා මුදල් ලැබීම වඩා ශක්තිමත් වනු ඇත. දැන් මෙයාට කාරක ප්‍රාග්ධනයට අවශ්‍යනේ. ඒක ඉමීඩියට්ලි යට කාරක ප්‍රාග්ධනය එනවා. මේකින්ද මෙයා සප්ලයර් එයා ශක්තිමත්. right? ඉන්වොයිස් වලට එරෙහිව ක්ෂණික අත්‍යකාරම් නිසා මුදල් ප්‍රවාහය වඩා පහසුවෙන් පුරවකථනය කළ හැකියි. මේ ඉන්වොයිස් එකට against මෙයාට ක්ෂණිකව සල්ලි ලැබෙනවා. ඒකින්ද යාට cash flow forecasting පුරවකථනය ලේසි. වික්‍රම ලෙජරේ පරිපාලනය මෙයා සම්පූර්ණ නිදහස් වෙලා ඒකත් බාර දෙනවා සාධ්‍ය කරුට. right? right. මේකේ තියෙන අවාසි සාධ්‍ය කරුගේ අතේ ඇති පොත් ණය නිසා ව්‍යාපාරයේ ශුද්ධවත්කම් අඩු කරනවා. මේ සාධ්‍ය කරුගේ අතේ තියෙන මේ කැෂ් මේක ලැබෙන්න තියෙන ගන්න ඒකෙන්ද ව්‍යාපාරයේ ශුද්ධවත්කම් අඩු වෙනවා. සේවා ප්‍රමිතින් දුර්වල මට්ටමක භාජන සාධ්‍යකරුවන් විකුණුම් කරු හා ගැනුම් කරු අතර වාණිජ්‍ය සම්බන්ධතාවයට අහිතකර ලෙස බලපානවා. මෙන්න මේක වැදගත්. මේ සේවා ප්‍රමිතින් දුර්වල මට්ටමක තියෙන සාධ්‍යකරුවන් මේ බැංකුවේ සේවා ප්‍රමිතින් දුර්වල නම් මේ දෙන්න අතර යම්කිසි හොඳ වාණිජ්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. මේ වාණිජ්‍ය සම්බන්ධතාවයට අහිතකර ලෙස බලපානවා. දැන් මේ මිනිහා දැන් මේ සාධ්‍යකරු බැංකුව හෝ වෙන ආයතනයක් මේ දෙන්න බොහොම හිමින් කාලයක් තිස්සේ තිබුණ මේ ඒගොල්ලන්ගේ සම්බන්ධතාවයට වගේ නෙමෙයි මෙයාට ඕනේ සල්ලි විතරයි. දුන්නේ නැත්නම් බෙල්ල මෙරිකාවේ සල්ලි ටික ගන්නවා. හරිද? අර සීස් කරනවා සීස් කරලා මේ කරන්නේ ඒ වගේ කෑ ගහලා හරි සල්ලි ටික ගන්නවා. එතකොට වුණාම මොකද වෙන්නේ? මේ දෙන්නගේ තියෙන සම්බන්ධතාවයේ අහිතකර ලෙස ඒක බලපෑම් කරනවා. යන විකුණුම් කරු වෙත නැවත යොමු කිරීමකින් තොරව සපයන ලබන භාණ්ඩ හෝ සේවාවන් පිළිබඳ විමසීම් කටයුතු කිරීමට සාධ්‍ය කරු සමත් නොවන ඇත. එතකොට මේ බැරි වෙලාවත් මේකට ගුල්ල ගහලා තිබුණා. මේ හාල් ටිකට ගුල්ල ගහලා මේගොල්ලෝ මේ දෙන්නගේ ඇග්‍රීමන්ට් එකක් තියෙනවා මේ හාල් බෙරලා ගුල්ල ගහලා දුන්නොත් මම ඒවට සල්ලි දෙන්නේ නැහැ කියලා. අපි දන්නේ නැහැ. දැන් මේ සල්ලි එන්නේ නැහැ. මෙයාගේ මේ නම්බර 4 එන්නේ නැහැ. එතකොට අපි මොනවද කරන්නේ? දැන් අපිට හොයන්න වෙනවා මොකද උනේ කියලා. ඒක අපි දන්නේ නැහැ නේ. ඒගොල්ලන් අතර තියෙන ඒවා වගේ ප්‍රශ්න තියෙනවා. තවත් මම මේ එකක් දුන්නා මේ export factoring and invoice discounting compare කරලා මේ දෙක පොඩ්ඩක් මේක බලන්න. හිමින් සැරේ මේ ඉංග්‍රීසි වලින් දුන්නට ඔයගොල්ලන්ට
එච්චර තේරුම් ගන්න පුළුවන් එක්ස්පෝර්ට් ෆැක්ටරින් සහ ඉන්වොයිස් ඩිස්කවුන්ටිං කොහොමද සංසන්දනය මම කරලා තියෙනවා. මේක එක පාරක් දෙපාරක් විභාගයට ඇවිල්ලා තිබුණා. ඒකින්දයි මම මේක දීලා තියෙන්නේ. කියලා බලන්න. උදාහරණයක් වශයෙන් එක්ස්පෝර්ට් ෆැක්ටරින් වලදී the bank's customer sends its invoices to the factor. දැන් මේ කෙලින්ම ඔරිජිනල් ඉන්වොයිස් එක එවන්නේ ෆැක්ටරට. නමුත් ඉන්වොයිස් ඩිස්කවුන්ටිං එකේදී මම කිව්වා the bank's customer sends its copy invoice to the factor. මතක නේද මම මුලදී යන්නේ copy invoice එක. මොකද අරයා තමයි විකුණුම් ලෙජරේ පරිපාලනය කරන්න ඕනේ. ඒකට ඇයි ඔරිජිනල් ඉන්වොයිස් එක ඕනනේ. දැන් මෙයා විකුණුම් ලෙජරේ පරිපාලනය කරන ඉඳ තමයි ෆැක්ටරින් එකේදී එයාට ඔරිජිනල් ඉන්වොයිස් එක ඕනේ. right? දෙපැත්තෙම අපි 80% දෙනවා. right? එතකොට debtor receives an invoice from the factor, sends its remittance to the factor. The debtor receives an invoice from the factor and sends its remittance to the factor. Then අපි මේ debtor කියන්නේ CFC එක, Cargill Food City එක එයා ප්‍රේෂණය යවන්නේ කෙලින්ම සාධ්‍ය කරට. The client's debtor pays the client in usual way. Invoice fact discounting එක කියන්නේ මේ client ගේ debtor CFC එක normal විදියට අරලිය හාල් කට්ටියට සල්ලි ගෙවනවා, supplier ට ගෙවනවා. Right? The factor then pay over the balance of the දෙකේම ඉතුරු වෙනවා තියෙනවා නම් අපි මේ sorry export factory එකේදී balance එක ආවම අපි ඒක ගෙවනවා විකුණුම් කරුට. නමුත් invoice discount එකේදී එයාටනේ කෙලින්ම සල්ලි ටික එන්නේ. ඒතර එයා බැංකුවේ ගාණ විතරයි ගෙවන්නේ. එයා ඉතුරු ටික එයා තියා ගන්නවා. right? එතකොට the factor takes over sales ledger administration of the exporter. Factoring වලදී විකුණුම් ලෙජරේ පරිපාලනය මේ විකුණුම් කරුගෙන් එයා ගන්නවා. නමුත් invoice discounting එකේදී invoice වට්ටම් කිරීමේදී විකුණුම් ලෙජරේ පරිපාලනය තියෙන්නේ විකුණුම් කරු ගාව. Factoring is disclosed to the debtor. මේ factoring අපි disclose කරා අපි CFC එකට කියන්න ඕන. මමයි සාධ්‍ය කරු සල්ලි ටික මට එවන්න. නමුත් invoice discounting එකේදී ඒ වගේ disclose කරන්න ඕනේ නැහැ, කියන්න ඕනේ නැහැ. අරයා දන්නේ නැහැ. අතන තියෙන්නේ මායි විකුණුම් කරුවේ අතර විතරයි මේ සම්බන්ධය තියෙන්නේ. ගැනුම් කරුව ඒ ගැන දැනගන්න ඕනේ නැහැ. මොකද ගැනුම් කරුව සල්ලි දෙන්නේ විකුණුම් කරුවට. right? ඔය වගේ මම මේ එතන දීලා තියෙනවා ඔයගලන්ට ඒ ටික පොඩ්ඩක් බලන්න. right? okay. නැත්නම් අපි මේ ටික ඔක්කොම කවර් කළා. අපි ලබන සුමානේ බලමු මේකේ ගණන් ටික හදන්න. ඉතාමත් වැදගත්. අද ක්ලාස් එකට නාපු කට්ටියටත් කියන්න එදාට නම් එන්නම ඕන. මොකද හේතුව ගණන් කරනකොට ඔයගන්ට ප්‍රශ්න එනවා නම් එතන ඒ අවස්ථාවේදීම විසඳ ගන්න ඒක වෙන හින්දා. right? okay. දැන් මොනවාද තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න මගේ. සර්. කියන්නේ. සර්. මට සර් දැනගන්න ෆැක්ටරින් එකේ එතකොට දැනුම් කරුයි ණය සාධ්‍ය කරුයි අතර වාචික එකඟතාවයක් විතරද වෙන්නේ? අපද මට ඇහෙන්නේ කැඩි කැඩි කියන්නේ. දැන් ෆැක්ටරින් වලදී සර් දැනුම් කරුයි ණය ෆැක්ටරින් වල දැනුම් කරුයි ණය සාධ්‍ය කරුයි අතර වාචික එකඟතාවයක් විතර වෙන්නේ, ලිඛිත එකඟතාවයක් වෙන්නේ නැද්ද? ඒ දෙන්න අතර මේ ලිඛිත ගිවිසුමක් තියෙනවා. ඒකන මම කිව්වා ට්‍රයිපාටිට් කියලා. ඒ පාර්ශ්වකරුවන් තුන්දෙනා අතරම ලිඛිත ගිවිසුමක් තියෙනවා. හරිද? මොකද අරයා කියනවා මම මගේ මේවා ෆැක්ටර් කරන්නේ මෙයා. ඒකින්ද එයාට දෙන්නේ කියලා. right?
හරි හරි තව ප්‍රශ්න තියෙනවද? රයිට්. එහෙනම් මම ඉවර කරන්න මට තව පන්තියක් තියෙන එකට මේ ටික පොඩ්ඩක් බලා ගන්න මේවා විභාගෙට සමහරලාට එනවා කම්පැරිසන් එනවා ඊට වඩා ඔයගොල්ලෝ බැංක් එකේ වැඩ කරද්දී මේවා මොනවද වෙන්නේ කියන එක දැනගෙන ඉන්න ඕනේ. රයිට්. ඕකේ. thank you.